අයිබෝවන් සර්. අයිබෝවන් සර්. හරි. එදා ඔයාලා ප්‍රසත පාඩමේ සියලුම අභ්‍යාස වලට උත්තර ලියවද පුතේ? අපි ප්‍රසත පාඩම ඉවර කරා. ඔව් සර්. ඔව් එදා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවන්ටත් එදා ප්‍රසස්සිට සම්බන්ධ වෙන්න බැරි වුණා නේද උදේ? ඔව් මම ඒකේ වීඩියෝ එකක් දැම්ම බැලුවද ඔයාලා? ඔව් සර්. හරි. අපි දැන් අද සාකච්ඡා කරමු ඉස්සෙල්ලාම මේ ප්‍රසත පාඩමේ අභ්‍යාස ටික සාකච්ඡා කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි අද කුලක පාඩම පටන් ගමු පුතේ. කුලක පාඩමට අදාළ ටියුට් එක මම පන්තියේ තියලා තියෙනවා. ඊයේ මම තිබ්බ උදේ. ඊයේ උදේ මම තිබ්බ ගිහිල්ලා කුලක පාඩමට අමතරව ආයි තියලා තිබ්බා වර්ගඵලයේ පාඩමේ. වර්ගඵලයේ පාඩමේ තියලා ඇති ඒ නිසා කුලක සහ වර්ගඵලයේ ඒ ටියුට් වලට ඔයගොල්ලෝ අරගෙන බලන්න. අපි පාඩම කරනකොට ඒ පාඩමට අදාළ අභ්‍යාස වලට ඔයාලා උත්තර ලියන්න. හරි. අපි එහෙනම් අද දවසේ පාඩම අභ්‍යාස ටික සාකච්ඡා කරන්න පටන් ගමු. ඉස්සෙල්ලාම අපි අභ්‍යාස ටික සාකච්ඡා කරලා ඉමු. ප්‍රසත පාඩමට අදාළ බලන්න පුතේ ඒකේ 18යි 3 අභ්‍යාසය එදා අපි සාකච්ඡා කරේ නෑ නේද? 18යි 3 අභ්‍යාස මාලාව. 18යි 3 අභ්‍යාස මාලාව. අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කළෙමු මේ අභ්‍යාස මාලාව. ඒක තියෙන්නේ ප්‍රතිශත වලින් දීලා තියෙන ප්‍රතිශත කිහිපයක් අනුපාත බවට පත් කරන්න. අනුපාත ලෙස ලියන්න කියලා තියෙන්නේ. පහළ දැක්වෙන එක් එක් ප්‍රතිශතට අනුරූප අනුපාතයේ ලියා දක්වන්න. අපි මේ ටිකට උත්තර ලිව්වේ නෑ නේද පුතේ එදා? පහන් ඉන්නවද? පහන් නෑනේ. තාම. ඉන්නවා සර්. ඉන්නවා හරි. නවින්දු නවින්දු කාමනේ. හරි. අපි අභ්‍යාස ටික සාකච්ඡා කරන්න පටන් ගමු එහෙමනම්. ඔය සාකච්ඡා කරලා ඉවරනකොට කට්ටියම සම්බන්ධ වෙන්නේ නේද? හරි. 18යි 3 අභ්‍යාස මාලාවේ පළවෙනි ගානේ. බලන්න පුතේ පළවෙනි ගානේ පළවෙනි කොටස විදිහට තියෙනවා. පහත දැක්වෙන මේකේ පහත දැක්වෙන එක් එක් ප්‍රතිශතයට අනුරූප අනුපාතය ලියා දක්වන්න. මම ඉස්සෙල්ලාම ප්‍රතිශත ටික ලියන්න. 125. දෙවැනි එක 120. තුන්වෙනි එක සර් මම දැන් ඇඩ්ඩුනේ මොනවද දුන්නේ? අපි එදා අභ්‍යාස ටික මේ සාකච්ඡා කරන්නේ චාමර. කවිදුද? චාමර ඉන්නවද? කවිදුනේ. චාමර තාම නැද්ද? 18යි 3 අභ්‍යාස මාලාව තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. හතරවෙනි කොටස 108, පස්වෙනි කොටස 125, හයවෙනි කොටස 300, හත්වෙනි කොටස 105මාර, අටවෙනි කොටස 33.1. හරි. අපි බලමු මේ ටිකට අදාළව මේ දීලා තියෙන එක් එක් ප්‍රතිශතයට අනුරූප අනුපාතය ලියන්නේ කොහොමද කියන එක. අනුපාතය ලියන්නේ කොහොමද කියලා අපි දැන් හොයලා බලන්න යන්නේ. හරි. මේ බලන්න පුතේ පළවෙනි එකේ තියෙන්නේ 125. අපි දන්නවා මේ ප්‍රතිශතය දෙන ඕනෑම ප්‍රතිශතයක් අනුපාතයක් බවට පත් කරනකොට ප්‍රතිශතයට අදාළ අගය තමයි අනුපාතයේ පළවෙනි පදයේ විදිහට අපි හඳුන්වන්නේ. ප්‍රතිශතයට අදාළ අගය තමයි අනුපාතයේ පළවෙනි පදයේ විදිහට අපි සැලකුවේ. එතකොට මේ අනුපාතයේ පළවෙනි පදයේ වෙන්නේ 25. ඊට පස්සේ අනුපාත ලකුණ ප්‍රතිශතයට අදාළ හරය ප්‍රතිශතයේ භාගයක් විදිහට ලියුවොත් හරය 100 වෙන භාගයක් නේ පුතේ. එතකොට ලවය තමයි පළවෙනි පදයේ වෙන්නේ, හරය තමයි දෙවෙනි පදයේ වෙන්නේ. එතකොට අපි දන්නවා 125 කියන එක්කෙනා භාගයක් බවට පත් කරොත් හරය 100 වෙන භාගයක්. එතකොට අන්නේ 100 තමයි අනුපාතයේ දෙවෙනි පදයේ වෙන්නේ. දැන් අපිට අනුපාතයක් මේ විදිහටම තියන්න බෑ පුතේ. අපි මොකද්ද කරන්න වෙන්නේ? අනුපාතයක් දුන්නට පස්සේ ඒ අනුපාතයේ සරලම ආකාරයෙන් අනිවාර්යයෙන්ම තියන්න වෙනවා. මොකද භාගයක් තිබුණත් අපි දන්නවා තුල්‍ය භාග ඇසුරෙන් සරලම ආකාරයට පත් කරලා අපිට ඒක පිළිතුර තියන්න වෙනවා. එහෙනම් අපිට
මේකේ මේ අනුපාතයත් සරලම ආකාරයට පත් කරන්න වෙනවා. ඒ සඳහා අපිට පුළුවන් පුතේ අනුපාතයේ පද යුගලය මේ අනුපාතයේ දීලා තියෙන පද යුගලයේ පළවෙනි පදය සහ දෙවෙනි පදය එකම සංඛ්‍යාවෙන් බෙදා ගන්න පුළුවන්. එකම සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්. හරි. 25 25න් බෙදෙනවා. 100 25න් බෙදෙනවා. මට කියන්නේ 25ට 25 ඒවා එකයි. 100ට 25 ඒවා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ 1/4. 1/4. දෙවෙනි එක බලමු. මේකේ 100ට 20 අපිට ලියන්න පුළුවන් 20/100. දැන් මේ දෙන්නව බෙදන්න පුළුවන් කීයෙන්ද? කපන්නත් පුළුවන් ඕන කපලා දාලා ගන්නත් පුළුවන්. කියන්න බලන්න. බෙදන්න පුළුවන් කීයෙන්ද කියන්නේ? පහෙන් බෙදන්න පුළුවන්. තව මහා පොදු සාධකයේ ගමු. 20න් බෙදන්න. ඔව් හොඳයි. 20න් බෙදන්න පුළුවන්. එතකොට නැත්තම් මේ විදිහට කපලා දාන්නත් පුළුවන්. මේ බිඳුවට මේ බිඳුව කපනවා. ඒ කීයෙන් බෙදුවාමද බිඳුවක් කැපෙන්නේ? සර් කියන්නේ? ඔව් 10න් බෙදුවා 10න් බෙදුවා 10න් බෙදුවාම ඔය පහන් කියන්නේ සර් දෙවෙනි ගාන 100ට 40 කියලා 40 තියෙනවා. 40ද? ඔව් සර්. මගේ එකේ තියෙන 100ට 20. මම 140 හදන්නම්. හරි. මගේ පොතේ මේ ඉස්සෙල්ලම පළවෙනි මුද්‍රණයනේ දැන් සංශෝධන වෙලා එනකොට හරි. හරි. ඔනිතර ඉලක්කම මාරු කරමු අපි. එතකොට මෙතන 40 හරි. එතකොට බිඳුව කැපෙන්නේ 10න් බෙදුවහම. හරි. දැන් ඊට පස්සේ 4යි 10යි බෙදන්න පුළුවන් කීයෙන්ද? අන්නේ කියන්නේ දැන් දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් 4ට 2 ඒවා 2යි අනුපාත ලකුණ 10ට 2 ඒවා 5යි. උත්තරය 2/5. 2/5. ඊළඟ එක පළවෙනි පදය 45 අනු 100. මේ දෙන්නව බෙදන්න පුළුවන් කීයෙන්ද? කතා කරන්නේ දැන් හැමෝම. 5 5න් 45ට 5 ඒවා කීයද? 9 9යි 100ට 5 ඒවා කීයද? 20 20යි. එහෙනම් 9 අනු 20යි 9ට 20 නේද අනුපාතය වෙන්නේ? ඔව්. ඊළඟ එක. දැන් ඔයාලා කතා කරන්න ඕනේ ඈ. හරි. කියන්නේ 8 අනු 100 8 අනු 100. මේ දෙන්නම් බෙදන්න පුළුවන් කීයෙන්ද? 4 4යි. 8ට 4 ඒවා කීයද? 2යි 100ට 4 ඒවා කීයද? 25යි 25යි. එතකොට 2 අනු 25 නේද උත්තරේ? ඔව් ඊට පස්සේ 125 අනුපාත ලකුණ 100. මේ දෙකම බෙදන්න පුළුවන් කීයෙන්ද? 25යි 25න් ගොඩක් හොඳයි ඈ. මහා පොදු සාධකයෙන් තමයි අපි බෙදන්න ඕනේ 25න්. පුළුවන් 5න් බෙදන්න. 5න් බෙදන්න පුළුවන්. ඊට පස්සේ එන උත්තරේ ආයිත් බෙදනවනේ. ඒ නිසා එකපාරම අපි හැම වෙලාවෙම උත්තරේ ගන්න මහා පොදු සාධකයේ තෝරගමු. මහා පොදු සාධකයෙන් බෙදීම තෝරගමු. 125ට 25 ඒවා 5යි. 100ට 25 ඒවා 4යි. 5/4. 5/4 අනුපාතය තමයි තියෙන්නේ. එතකොට මෙතන මේ එහෙම 5න් බෙදලා ආයෙ එන උත්තරේ ආයෙත් 5න් බෙදුවට වැරද්දක් නෑ හොඳේ. වැරද්දක් නෑ. එහෙම බෙදන්නත් පුළුවන් ඔයාලට. හරි. ඊළඟට 390 දැන් මේක කපන්න පුළුවන් දේවල් කියන්නේ මට. කපන්න පුළුවන් මේ වගේ ඒවා. බිංදු දෙකකට මේ බිඳුවක් කපන්න. ආයෙ බිංදු දෙකකට. මේ බිඳුව කපන්න පුළුවන්. තව දුරටත් සුළු වෙන ඒවා තියෙනවද? නෑ. උත්තරය 391. 391. ඊළඟ එකේ නම් තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක්. මිශ්‍ර සංඛ්‍යාවක්. දැන් මොකද පුතේ කරන්නේ? මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරගන්න. ඔව්. දෙකෙන් කීයද? දෙවරක් 5 10යි. 10යි 1යි තුනම 11යි. 100ට දෙකෙන් 11යි. 100ට දෙකෙන් 11යි නම් දැන් මොකද කරන්නේ මේකේ මම ඔයාලට කියා දුන්නා. මොකක්ද ඊළඟට කරන්නේ? ගුණ කරගන්න ඕනේ 100. හරේ ගුණ කරගන්න වෙනවා කීයෙන්ද? 100න් එකේ. 100ෙන් නේද? ඒකට නැත්තම් මේ විෂම භාගයේ ගුණ කරගන්න වෙනවා 100න් එකේ. එතකොට 2 100න් ගුණුනහම කීයද? 200යි. 100යි. 11 කර 1 11යි නේද? හරි. දැන් උත්තරේ මොකද්ද පුතේ? දැන් ලියන්නනේ තියෙන උත්තරේ 11 අනු 200 11න් 200. කොහෙද තියෙන්නේ? මෙයාගේ කියන්නේ 33 3ෙන් ගුණුනහම කීයද? 33 ඒවා 3. ඉක්මනට 99යි. 99යි. 100යි. යට 3 දෙන්නේ. ඔව් මම මේක එකපාරට මෙහෙම ලියනවා 300න් 100 කියලා. හරිද වැරදිද? හරි හරි. හරි. මේ 100 3ෙන් ගුණ කරා.
මේ 100 3ෙන් ගුණ කරා. මොකද මේ 100 හරයට නෙන්නේ. එහෙනම් මේ 3ෙන් ගුණ වෙනවා. එතකොට දැන් උත්තරේ ලියන්න පුළුවන්. මෙතන බිංදු දෙකට මේ බිංදු දෙක කපන්න පුළුවන්. 1.3 කියලා ලියන්න පුළුවන්ද නැද්ද? ඒ ගණන් 8ම හරිද? හරි. 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 උත්තර ලියන්න බැරි වෙච්ච දරුවෝ කවුද? ඇත්ත කියන්න. කාටද බැරි වුණේ උත්තර ලියන්න? හැමෝම ලියවද උත්තර? හැදුවා සර්. හොඳයි ඈ. හරි. හැදුවා සර්. හරි. චාමර ඉන්නවද? චාමර ඉන්නවද දැන් සම්බන්ධ වෙලා? නමිදු? ඒ දෙන්න නෑනේ. හරි. ඊළඟට බලන්න ඊළඟ එකේ තියෙන පහත දැක්වෙන එක් එක් අනුපාතයට අනුරූප ප්‍රතිශතය ලියා දක්වන්න කියලා. අනුපාතයට අනුරූප ප්‍රතිශතය තමයි අපිට ලියන්න කියලා කියන්නේ. දෙවෙනි ප්‍රශ්නේ. එතකොට පළවෙනි එක තියෙනවා 1.2. මම ඒක තියලා ලියන්න. දෙවෙනි එක තියෙනවා 7.20. තුන්වෙනි එක තියෙනවා 13.25. හතරවෙනි එක තියෙනවා 27.50. පස්වෙනි එක තියෙනවා 3.2. හයවෙනි එක තියෙනවා 9.4. හත්වෙනි එක තියෙනවා 6.5. අටවෙනි එක තියෙනවා 13.10. නවවෙනි එක තියෙනවා 1.7. අන්තිමට අපි ළඟට සාකච්ඡා කරමු ඈ. හරි. බලන්න පළවෙනි එක පුතේ. පළවෙනි එකේ තියෙන්නේ 1.2 කියන අනුපාතය. මේ අනුපාතයක් දීලා එයා ප්‍රතිශතයක් බවට පත් කරන්න නම් අපි ඉස්සෙල්ලාම කරගන්න ඕනේ පුතේ අනුපාතයේ භාගයක් බවට පත් කරගන්න ඕනේ. අනුපාතය භාගයක් බවට පත් කරගන්න ඕනේ. එතකොට මේ අනුපාතයේ පළවෙනි පදයේ තමයි භාගයේ ලවය වෙන්නේ. භාගයේ ලවය වෙන්නේ. අනුපාතයේ දෙවෙනි පදයේ තමයි පුතේ ඒ භාගයේ හරය වෙන්නේ. අපි දන්නවා ප්‍රතිශතයක් හදන්න නම් අපි ගාව භාගයක් තියෙන්න ඕනේ. භාගයක් තියෙන්න ඕනේ. එතකොට භාගයක් තියෙනවා නම් ඒ ඕනම භාගයක් ප්‍රතිශතයක් බවට පත් කරන්න අපි මොකද්ද කරන්න ඕනේ? කියන්න බලන්න. භාගයක් ප්‍රතිශතයක් බවට පත් කරන්න අපි මොකද්ද කරන්න ඕනේ? ගුණ කරගන්න. ගුණ කරගන්න ඕනේ. කීයෙන්ද ගුණ කරගන්න ඕනේ? 100%. 100ට 100 ගුණ කරගන්න ඕනේ. 100ට 100න් ගුණ කරගන්න ඕනේ. එතකොට මෙයාගේ මේ 1.2 භාගයක් බවට පත් කරගත්තොත් දෙකෙන් එකයි. දෙකෙන් එකයි. මේ දෙකෙන් එක කියන භාගය ප්‍රතිශතයක් බවට පත් කරගන්න අපිට 100ට 100න් ගුණ කරගන්න වෙනවා. දැන් කැපෙන ඒවා කියන්න. දෙකට 100. එකයි 100ට 2 ඒවා කීයක් තියෙනවද පුතේ? 50ක් තියෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද? 100ට 50. පැහැදිලිද ගත්ත හැටි? හරි. දෙවෙනි එකත් බලමු. දෙවෙනි එකත් අපිට ඉක්මනටම භාගයක් බවට පත් කරගන්න පුළුවන්. 20න් 7. හරි. දෙවෙනි පදයේ හරය පළවෙනි පදයේ ලවය. දැන් මේ භාගය 100ට 100න් ගුණ කරගත්තාම අපිට ලැබෙනවා අදාළ 100ට 100න් කැපෙනවා. ඔව් බිංදුවට බිංදුව කැපෙනවා. 2ට 2 එකයි 10ට 2 ඒවා 5යි. 7 වරක් 5 කීයද පුතේ? 35යි. 100ට 35යි. ඊළඟ එක 25න් 13. 25න් 13. ඔන්න මේ භාගය ප්‍රතිශතයක් බවට පත් කරගන්න අපිට 100ට 100න් ගුණ කරගන්න වෙනවා. 25ට 25 එකයි 100ට 25 ඒවා කීයක් තියෙනවද? 4යි. 13 4න් ගුණ වුණාම කීයද පුතේ උත්තරේ? 52යි. 52යි. 152යි. ඊළඟ එක 27ට 50 අනුපාතය. මෙයා ඉස්සෙල්ලාම භාගයක් බවට පත් කරගන්න වෙනවා 50න් 27. මේ භාගය ප්‍රතිශතයක් බවට පත් කරගන්න නම් අපිට 100ට 100න් ගුණ කරගන්න වෙනවා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි. 27 දෙකෙන් ගුණ වුණාම කීයද පුතේ උත්තරේ? 27 ඒවා 2ක් 25 ඒවා 2ක් 50යි 27 දෙකක් වැඩි 27 නේද? 2ක් 4යි 50යි 4යි 54යි. හරි. ඊළඟ එක 2 3ට 2 අනුපාතය අපිට ලියන්න පුළුවන් 2න් 3යි කියලා. එහෙනම් මෙයා ප්‍රතිශතයක් බවට පත් කරන්න 100ට 100න් ගුණ කරගන්න. 2ට 2 ඒවා 1යි 100ට 2 ඒවා කීයක් තියෙනවද? 50ක් තියෙනවා. 50 3න් ගුණ වුණාම පුතේ උත්තරේ එනවා 100ට 100 50යි කියලා.
100ට 150යි. ලේසි ගණන් ටිකක් මේ ටික. හරි. ඊළඟ එක 9ට 4 අනුපාතය අපිට භාගයක් බවට පත් කරොත් 4න් 9. 4න් 9 ප්‍රතිශතයක් බවට පත් කරගන්න නම් 100ට 100න් ගුණ කරගන්න වෙනවා. 4ට 4 ඒවා 1යි 100ට 4 ඒවා කීයද පුතේ? 25යි. 25 ඒවා 9ක් කීයද? ඉක්මනට බලන්න 9ට 25 ඒවා කීයක් තියෙනවද කියලා. 9ට 25 ඒවා කීයක් තියෙනවද? 225යි. ඔව් 9ට 25 ඒවා 225. මේ 9ට 4 ඒවා කීයක් තියෙනවද? 9ට 4 ඒවා. මම මේ කෙටි ක්‍රමයක් ඔයාලට කියලා දෙන්න යන්න මේකේ උත්තරේ ගන්න. 9ට 4 කීයක් තියෙනවද? 2යි. 2යි. හරි ඔන්න ඒ දෙක ලියනවා මෙහෙම. හරිද? ඊට පස්සේ කීයක් ඉතිරිද? 1යි. එකක් ඉතිරි. ඒ කියන්නේ 25 එකක් ඉතිරි වෙන්නේ. එහෙනම් 25 එකක් ඉතිරි වෙනවා නම් 25 වෙනවා. දැක්කද ගත්ත හැටි? 25 ගුණ කරන කෙටි ක්‍රමයක් ඒක. හොඳයි. තව එකක් අපි ගුණ කරලා බලමු. මේ 10 ගුණ කර 10 ලේසි එකක් නෙමෙයි. 14 ගුණ කරමු බලන්න 25. එකපාරට උත්තරේ ගන්න පුළුවන් මේක. 14ට 4 ඒවා බලන්න කීයක් තියෙනවද? කීයක් තියෙනවද 4 ඒවා? 3යි. එනවා 3ක් තියෙනවා. කීයක් ඉතිරිද? 2ක්. දෙකක්. 25 ඒවා දෙකක් කීයද? 50යි. 50යි. උත්තරේ කීයද එන? 350යි. ලේසි නේද? ඔව්. ඊළඟට තව එකක් ගමු. 19 ගුණ කරන 25. 19ට 25 ඒවා කීයක් තියෙනවද? 4යි. තව කීයක් ඉතිරිද? 16යි. 3යි. 3යි. 25 ඒවා 3ක් කීයද? 75යි. උත්තරේ කීයද? 475යි. තව මේ මම තව සංඛ්‍යා දෙකක් ගුණ කරන්න හැටි කියා දෙන්න කෙටි ක්‍රමය. සංඛ්‍යා දෙක. මේ බලන්න. 92 අපි හිතමු 72 ගුණ කිරීම 68. 72 ගුණ කිරීම 68. මේක මේව පොඩ්ඩක් මතක තියාගන්න ඔය. දැන් මේකේ අග ඉලක්කම් දෙකේ එකතුව කීයද කියන්නේ? 10යි. 10යි. මම මේ දැන් කියා දෙන්න යන්නේ අග ඉලක්කම් දෙකේ එකතුව 10ක් වෙන සංඛ්‍යා දෙකක් ගුණ කරගන්නේ කොහොමද කියන එක. අග ඉලක්කම් දෙකේ ගුණිතය එකතුව 10ක් වෙනවා නම් ඒ වගේ සංඛ්‍යා දෙකක් ගුණ කරගන්නේ කොහොමද කියන එක. අපි නිකන් පැත්තක ගුණ කරලා බලමුකෝ. 72 68න් මේකෙන් මම ගුණ කරනවා දෙවරක් 8 16න් 6 එකක් ඉතිරි 8 වරක් 7 56යි 57යි 6 වරක් 2 12න් 2 එකක් ඉතිරි 6 වරක් 7 42යි 1යි 43යි හරි 6යි 9යි 8යි 4යි කොහොමද දෙන්නේ උත්තරේ? මම මේක 68 78 කරගන්න 78 බලමු මේක එකම මේ 10 ගුණාකාර දෙක අතර සංඛ්‍යා දෙක 78 ඊට පස්සේ අපිට එතනින් එහාට යන්න පුළුවන් මේ සම්බන්ධය භාවිතා කරලා 8 වරක් 2 16න් 6 එකක් ඉතිරි 8 වරක් 7 56යි 1යි 57යි 7 වරක් 2 14යි 7 වරක් 7 49යි 1යි 50යි 6යි 11යි. 6යි. 6යි 5යි මෙන්න බලන්න ගන්න හැටි හොඳේ මෙතන 8 වරක් 2 ගුණ කරාම කීයද 8 වරක් 2 16යි. 16යි. නේද හරි එතකොට ඊළඟට මෙතන 7 7ෙන් නේද 7 7ෙන් නෙවෙයි ගුණ කරන්නේ මේ 7 ගුණ කරන්නේ මෙයාට වඩා එකක් වැඩි එක්කෙනාගේ මේ 7ට වඩා එකක් වැඩි එක්කෙනා කවුද 8. 8 8 කීයද 56යි. හරි දෙකද උත්තරය ගත්ත හැටි මේක බලන්න අනිත් ඒවාට ගැලපෙනවද නැද්ද කියලා. දැන් අපි හිතමු 71 ගුණ කිරීම 79. ඔය දෙන්නත් ගුණ කරලා බලන්න පස්සේ වෙලාවක. මෙහෙමත් ගුණ කරලා බලන්න මේකත් මේ විදිහටත් අරගෙන බලන්න. ඒත් එනවා උත්තරය.
එහෙම සම්බන්ධතා හොයලා බලන්න මම තව ඉස්සරහට ඔය වගේ සම්බන්ධතා කිහිපයක් කියලා දෙනවා. මේකෙත් බලන්න මේ අනුපාතයේ ප්‍රතිශතයක් බවට පත් කරනකොට අපිට භාගයක් බවට පත් කරගන්න වෙනවා. 5න් 6 නේද? 5න් 6. එහෙනම් මෙයා ප්‍රතිශතයක් බවට පත් කරන්න 100ට 100න් ගුණ කරගන්න ඕනි. 5ට 5 එකයි 100ට 5 කීයද? 20යි 26න් ගුණනම් කීයද? 120. 120යි. ඊළඟ එක 10න් 13. 10න් 13. එතකොට මේක ප්‍රතිශතයක් බවට පත් කරනකොට 100ට 100න් ගුණ කරගන්න. බිංදුවට බිංදුව කැපෙනවා. 13 10න් ගුණනහම කීයද පුතේ? 130යි උත්තරේ. ඊට පස්සේ 1.7 අපිට ලියන්න පුළුවන් 7න් 1යි කියලා. මෙයා 100ට 100න් ගුණ කරාම කැපෙන ඒවා නැහැ. කැපෙන ඒවා නැහැ. එහෙමනම් උඩ ඉන්න කට්ටිය ගුණ කරලා උඩ ලියනවා. 100 එකෙන් ගුණ කරාම 100යි. 100ට 7 100ට. දැන් බලන්න ඊළඟට මොකද වෙන්නේ කියලා. දැන් මේ තියෙන විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාව බවට පත් කරන්න වෙනවා. 100 කීයෙන්ද බෙදන්න වෙන්නේ? 7න්. 1ට 7 ඉවරනේ 10ට 7 1යි 4 1 7යි 3ක් ඉතිරි. මේ බිංදුව ගන්නවා. 30ට 7 ඒවා කීයද? 4 4 28යි 2ක් ඉතිරි. ඊළඟ උත්තරේ එන්නේ 14යි 7න් 2යි. 100ට 14යි 7න් 2. අවසාන ගාන බලන්න ඒකේ. මේ අභ්‍යාසයේ අවසාන ගාන. 10 වෙනි ගාන බලන්න. 10 වෙනි ගානේ තියෙනවා 3/17. 3/17. ඒකට අපිට මෙයාව ප්‍රතිශතයක් බවට පත් කරනකොට භාගයක් බවට පත් කරන්න වෙනවා 17න් 3. මේක ගුණ කරනවා 100ට 100යි. එතකොට කැපෙන ඒවා 3 නෑ. 100 3න් ගුණනහම 300යි. 300 බෙදීම 17 100ට. ඉතින් 300ක් මේ විදිහටම 17න් බෙදාලා බලන්න පුළුවන්. බෙදලා බලන්න පුළුවන්. ඇත්තක බෙදමු අපි. 300 බෙදලා බලමු 17න්. 30ට 17 1යි 14 1 17යි. 23ක් ඉතිරිද 13ක් ඉතිරිනේ 13ක් ඉතිරි. ඔව් බිංදුවක් ගන්නවා. 130ට කීයද 17 ඒවා? 9 1 කීයද 9 කීයද? 17යි. 7යි යා. 4ක් 7 49න් 9 19යි. 4 1 7යි 4යි 11යි 119යි. දැන් අඩු කරමු. කීයද උත්තරේ 11යි නේද? එහෙනම් උත්තරේ එන්නේ 17යි 17න් 11. 17යි 17න් 11. උත්තරේ. ඊට පස්සේ බලන්න ඒකේ දෙවෙනි ගාන. දෙවෙනි ගාන බලන්න. සර් ඔව් කියන්නේ තුන්වෙනි ගාන. සර් ඒකේ මට ආවේ 18යි 17න් 4 කියලා. බෙදීම හරියද බලන්න ඔයාගේ? පහන් 30ට 17 එකයි 14 1 17යි 13ක් ඉතිරි. ඊට පස්සේ මේ බිංදුව ගත්තා 130ටනේ බලන්නේ. 130ට බලන්න 4 මෙතන 7යි කිව්වනේ. 4ක් 7 49න් 9 4ක් ඉතිරි. 4 1 7යි 7යි 4යි එකතු වුණාම 11යි 119 නේද? 130න් 119 අඩු වුණාම 11යි නේද පුතේ ඉතිරි? ඔව්. එහෙනම් මේක හරි නේද? ඊට පස්සේ දෙවෙනි ගානේ බලන්න රැස්වීමකට පිරිමි සමාජිකයෝ 28ක් හා ගැහැණු සමාජිකයෝ 22ක් සහභාගී වූහ. පිරිමි සමාජිකයින් මම හිතලා දිනවා. පිරිමි ගැහැණු. පිරිමි සමාජිකයෝ 28ක් හා ගැහැණු සමාජිකයෝ 22ක් සහභාගී වූහ. පළවෙනි ප්‍රශ්නේ රැස්වීමට සහභාගී වූ පිරිමි සමාජිකයන් සහ මුළු සමාජිකයන් අතර අනුපාතය ලියන්න. ඊට අනුරූප ප්‍රතිශතය ලියන්න. මෙම ප්‍රතිශතයෙන් දැක්වෙන දේ වචනයෙන් විස්තර කරන්න. ප්‍රතිශතයෙන් දැක්වෙන දේ වචනයෙන් විස්තර කරන්න කියලා කියන්නේ. හරි? අපිට කියන්නේ මෙතන ඉන්න පිරිමි සමාජිකයන් සහ මුළු සමාජිකයන් අතර අනුපාතය ලියන්න. එතකොට මුළු සමාජිකයෝ ගාන කීයද පුතේ මෙතන ඔක්කොම? 28යි 22යි දුනා මුළු සමාජිකයෝ කීයද? 50යි නේද? ඔව්.
එතකොට පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ පිරිමි සමාජිකයන් සහ මුළු සමාජිකයන්. මේවා ලියා ගන්න ඕනේ. එතකොට වරදින්නේ නැහැ. එතකොට පිරිමි සමාජිකයන් 28යි. ඔක්කොම සමාජිකයෝ 50ක් ඉන්නවා. අනුපාතය ලියන්න කියලා කියන්නේ. ඔන්න මම අනුපාත ලකුණු දැම්මා. 28ට 50 අනුපාතය. දැන් මේක සරලම ආකාරයට පත් කරන්න නම් දෙකෙන් බෙදන්න පුළුවන්. දෙන්නම දෙකෙන් බෙදන්න පුළුවන්. 28ට දෙකේව කීයක් තියෙනවද? 14යි. 50ට දෙකේව 25යි. ඔන්න සරලම ආකාරයට අපි අනුපාතයක් ලෙස ලිව්වා. 14ට 25 අනුපාතය. එතකොට ඊට පස්සේ අපිට කියනවා මෙම් අනුපාතයක් ලෙස ලියා ඊට අනුරූප ප්‍රතිශතය ලියන්න කියනවා. ප්‍රතිශතය ගොඩනගන්න නම් පුතේ මේ අනුපාතයේ භාගයක් බවට පත් කරන්න වෙනවා 25න් 14. මේ අනුපාතයේ ප්‍රතිශතයක් බවට පත් කරන්න නම් මෙන්න මේ භාගය අපිට 100ට 100ෙන් ගුණ කරගන්න වෙනවා. 100ට 100ෙන් ගුණ කරගන්න වෙනවා. 25ට 25 ඒව එකයි 100ට 25 ඒවා 4යි. දැන් 14 4ෙන් ගුණ කරගන්න. 4 වරක් 4 16න් හා එකක් ඉතිරි 4 වරක් 1 4යි 1යි 5යි. එහෙනම් උත්තරේ එන්නේ 156යි. 156ක් ඉන්නවා පුතේ මේ මුළු සමාජිකයන් අතරින් පිරිමි සමාජිකයන්. එහෙනම් මේක අපිට වචනයෙන් විස්තර කරන්න කියනවා. මුළු සමාජිකයන් 100 දෙනෙක් ඉන්නකොට ඔක්කොම සමාජිකයෝ 100ක් වෙනකොට ඒ අතර පිරිමි ළමයි ඉන්න ඕනි 18 දෙනෙක්. මේ 18 නේ 56 දෙනෙක්. එහෙනම් අපි ලියනවා යටින් වචනයෙන් විස්තර කිරීමේදී මුළු සමාජිකයන් 100ක් වන විට මුළු සමාජිකයන් 100ක් වන විට පිරිමි සමාජිකයන් 56ක් සිටී. පිරිමි සමාජිකයන් 56ක් සිටී කියලා. ඒක දෙවෙනි එක පොඩ්ඩක් ඒක ආයෙ කියා දෙන්න. හරි. මෙතන අපිට කියන්නේ ප්‍රශ්නේ කියන්නේ පිරිමි සමාජිකයන් සහ මුළු සමාජිකයන් අතර අනුපාතයනේ. ඒක පිරිමිදු ඔයාලට පැහැදිලිද මේක ලියපු හැටි? ඔව් සර්. මෙතෙන් දෙනකම් පැහැදිලිද? ප්‍රතිශතයේ බවට පත් කරපු හැටිත් පැහැදිලිද? පත් කරපු පැහැදිලි නැත්තේ. මෙන්න මෙතන මේක. ඔව්. ඔව්. එතකොට මෙතන මේ තියෙන්නේ පුතේ පිරිමි සමාජිකයන් ගණන මුළු සමාජිකයන් ගණනේ අනුපාතයක් විදිහට මෙතන තියෙන්නේ. බලන්න. එතකොට අපි මේ අනුපාතයේ ප්‍රතිශතයක් බවට පත් කරන්න නම් මෙයා භාගයක් බවට පත් කරගන්න වෙනව නේද? ඒ භාගයේ පළවෙනි පදේ මේ ලවය වෙන්නේ මේ පළවෙනි පදේ නේද අනුපාතේ? භාගයේ ලවය වෙන්නේ අනුපාතයේ පළවෙනි පදේනේ. ඊට පස්සේ භාගයේ හරය වෙන්නේ අනුපාතයේ දෙවෙනි පදේ නේද? එහෙනම් මේක භාගයක් විදිහට ලියුවොත් 25න් 14 නේද මේක භාගය? ඔව් සර්. ඒ භාගයේ ප්‍රතිශතයක් බවට පත් කරන්න පුතේ අපි මේ 100ට 100න් ගුණ කරගත්තේ. එතකොට 25ට 25 ඒව එකයි 100ට 25 ඒව කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඔව්. 14 4ෙන් ගුණ වුණාම බලන්න උත්තරේ 4 වරක් 4 16න් 6 එකක් ඉතිරි 4 වරක් 1 4යි 1යි 5යි 56යි 100ට. එතකොට ඔක්කොම සමාජිකයෝ දැන් ඔයාලට පැහැදිලිද මේක ප්‍රතිශතය බවට පත් කරගත්ත හැටි? ඔව් සර්. හරි. දැන් මේක විස්තර කරන්න කියලානේ කියන්නේ. මේ විස්තර කරනකොට පුතේ මෙයාගේ අපි ලියන්න ඕනි මේ ඔක්කොම සමාජිකයෝ 100ක් ඉන්නවා නම් පිරිමි සමාජිකයෝ කී දෙනෙක් ඉන්නවද? 56. 56. 100ක් ඉඳියොත් 56යි. 50ක් ඉඳියොත් 28යි. තේරුණාද? 50කින් නම් 28යි 100කින් නම් 56යි. හරි. එතකොට මේක විස්තරේ ලියන්න ඕනි මුළු සමාජිකයන් 100ක් සිටින විට පිරිමි සමාජිකයන් 56 දෙනෙක් සිටී. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය රැස්වීමට සහභාගී වූ ගැහැණු සමාජිකයන් හා මුළු සමාජිකයන් අතර අනුපාතය ලියා. ඒකට අනුරූප ප්‍රතිශතය ලියන්න කියනවා. එතකොට ඒක කියන්නේ ගැහැණු සමාජිකයන් සහ මුළු සමාජිකයන් අතර. ගැහැණු ඊට පස්සේ මුළු සමාජිකයන්. ගැහැණු සමාජිකයන් 22යි මුළු සමාජිකයෝ ඔක්කොම 50යි. එතකොට මේක අනුපාතයක් විදිහට ලියන්න නම් අපිට මේක සරලම ආකාරයට පත් කරන්න දෙකෙන් බෙදන්න පුළුවන්. 22ට දෙකේව 11යි 50ට දෙකේව 25යි. දැන් හරි නේද අනුපාතය? දැන් මෙයාව ප්‍රතිශතයක් බවට පත් කරගන්න නම් අපිට මේ අනුපාතයේ භාගයක් විදිහට ලියන්න පුළුවන්. මේ දෙවෙනි පදයේ හරය පළවෙනි පදය ලවය. හරි. දැන් මෙයාව අපිට ප්‍රතිශතයක් බවට පත් කරගන්න නම් 100ට 100ෙන් ගුණ කරගන්න වෙනවා. භාගයක් ප්‍රතිශතයක් බවට පත් කරගන්න අපි ඉගෙන ගත්ත එදා භාගය 100ට 100ෙන් ගුණ කරගන්න වෙනවා කියලා. 25ට 25 ඒව එකයි 100ට 25 ඒවා 4යි නේද? එතකොට 11 4ෙන් ගුණුනහම 44යි 100ට. 100ට 44යි පුතේ උත්තරේ.
පැහැදිලි නේද? දැන් අපිට ඊළඟ අභ්‍යාසයට යන්න පුළුවන්. බලන්න 18යි 4 අභ්‍යාස මාලාව. මේක කියන්නේ යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයකින් කිසියම් ප්‍රමාණයක් දුන්නට ඒ ප්‍රතිශතයක් බවට පත් වීම. ඊට අදාළ ප්‍රතිශතය ලිවීම. එතකොට මේ ප්‍රතිශතයක් හදන්න නම් අපි දන්නවා භාගයක් තියෙන්න ඕනේ ඒ තුල. භාගයක් තියෙන්න ඕනේ. මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත දී ඇති අගය යුගලයන්ගේ මුලින් දී ඇති අගය දෙවැනි අගයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මුළු ප්‍රමාණය දෙවැනියට දීලා තියෙන්නේ. ඒ මුළු ප්‍රමාණය ප්‍රතිශතයක් බවට පත් කරන්න කියලා තමයි කියන්නේ. පළවෙනි එක අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. මම මේක ලියන්නම්කෝ ඉස්සෙල්ලා. ග්‍රෑම් 200ක් කිලෝග්‍රෑම් එකකට. දෙවැනි එක සෙන්ටිමීටර් 25ක් මීටර එකකට. ඊට තුන්වෙනි එක මීටර් 750ක් කිලෝමීටර එකකට. හතර මිලිලීටර් 300ක් ලීටර් එකකට. පහ මිනිත්තු 20ක් පැය එකකට. හරි. අපි ඉක්මනට මේ කට්ටිය ප්‍රතිශත බවට පත් කරගමු. හරි. මේක බලන්න අපිට ඉස්සෙල්ලම ප්‍රතිශතයක් හදාගන්න නම් පුතේ භාගයක් තියෙන්න ඕනේ. භාගයක් තියෙන්න ඕනේ. එතකොට මේ පළවෙනි පදයේ දෙවෙනි පදයේ ප්‍රතිශතයක් බවට තමයි පත් කරන්න කියලා කියන්නේ. එහෙමනම් පළවෙනි පදයේ දෙවෙනි පදයේ භාගයක් බවට පත් කරගත්තොත් දෙවෙනි පදයේ හරයට එන්නේ. හැබැයි දෙන්නගේ ඒකක සමාන නැහැ. ඒකක සමාන නැත්නම් අපි මුලින්ම කරන්න ඕනේ පුතේ දෙන්නගේ ඒකක සමාන කරගන්න වෙනවා. මෙතන තියෙන්නේ ග්‍රෑම් වලින්. එහෙනම් කිලෝග්‍රෑම් ග්‍රෑම් බවට පත් කරනකොට අපි දන්නවා කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 1000ක් තියෙනවා. ඔව්. දැන් මෙන්න මේ භාගයේ ප්‍රතිශතය බවට පත් කරන්න 100ට 100න් ගුණ කරගන්න. දැන් හරියට භාගයක් තියෙනවා ප්‍රතිශතය හදන්න 100ට 100න් ගුණ කරගන්න. එතකොට මෙතන මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා මෙතන බිංදුවකට මෙතන බිංදුවක් කැපෙනවා. උත්තරේ කීයද පුතේ? 100ට 20යි. 100ට 20යි. ඊට පස්සේ දෙවෙනි එකේ බලන්න සෙන්ටිමීටර් 25ක් මීටර එකකට. සෙන්ටිමීටර් 25ක් මීටර එකකට. එතකොට මෙයාව අපිට භාගයක් බවට පත් කරගන්න වෙනවා. ඉස්සෙල්ලා මීටර එකක් කියන්නේ පුතේ සෙන්ටිමීටර නම් කීයක්ද? 100ක් නේද? 100න් 25යි. 100න් 25යි. මෙයා ප්‍රතිශතයක් බවට පත් කරගන්න නම් 100ට 100න් ගුණ කරගන්න වෙනවා. දැන් අපිට පේනවා 100ට 100 එකයි. මෙතන 100ට 100 එකයි. 25 එකෙන් ගුණ වුණාම 25යි 100ට. 100ට 25යි උත්තරේ. ඊළඟ එක. මෙතන මීටර් 750ක් කිලෝමීටර එකක. මේ කිලෝමීටර එකක් කියන්නේ අපි දන්නවා මීටර් 1000ක්. මීටර් 1000ක්. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් භාගයක් විදිහට 100න් 750යි. 100න් මේ 1000න් 750යි. කිලෝමීටර එකක් කියන්නේ මීටර් 1000ක්. 1000න් 750යි. මෙයා ප්‍රතිශතයක් බවට පත් කරන්න නම් 100ට 100න් ගුණ කරගන්න වෙනවා. එහෙනම් බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මෙතන බිංදුවට මේ බිංදුවක් කැපෙනවා. උත්තරේ එනවා 175යි කියන. බලන්න මේකේ හතරවෙනි එක. පළවෙනි පදයේ 300යි. දෙවෙනි පදයේ වෙන්නේ ලීටර එක. ලීටර එකක් කියන්නේ මිලිලීටර නම් කීයක්ද පුතේ? 1000ක්. එහෙනම් මේ 1000ක්. ඔව් මේ භාගය අපි දන්නවා 1000න් 300 කියන භාගය ප්‍රතිශතයක් බවට පත් කරන්න නම් 100ට 100න් ගුණ කරගන්න වෙනවා. මේ බිංදු දෙකට මෙතන බිංදු එකක් කැපෙනවා. මෙතන එක බිංදුවකට මෙතන එක බිංදුවක් කැපෙනවා. උත්තරය 130යි. 130යි අවසාන පිළිතුර. ඊළඟට අවසාන එකේ තියලා තියෙන්නේ මිනිත්තු 20ක් පැය එකකට. මිනිත්තු 20ක් පැය එකකට. එතකොට පැය එකක් කියන්නේ මිනිත්තු කීයක්ද? 60ක්. 60ක්. එහෙනම් 20න් 60 නේද මේක භාගයක් බවට පත් කරාම උත්තරේ එන්නේ? මේ 60න් 20 නේද? 60න් 20 නේද? මෙයාව එහෙනම් අපිට 100ට 100න් ගුණ කරගත්තාම පිළිතුර ලැබෙනවා. 20ට 20 එකයි 60ට 20 ඒවා 3යි. එහෙනම් 100 බෙදීම 3. 100 කින් වුණාම 100යි යට 3 100. දැන් මෙතන තියෙන විෂම භාගයක්. මිශ්‍ර සංඛ්‍යාව බවට පත් කරගත්තොත් 100ට 3 ඒවා 33යි. 99යිනේ එකක් ඉතිරි. 3ෙන් 1. එහෙනම් උත්තරය 100ට 33යි 3ෙන් 1.
ඊට පස්සේ ඒකේ දෙවෙනි ගාන බලන්න පන්තියක සිටින මුළු ළමයි ගණන 50ක් වන අතර ඉන් 30ක් ගැහැණු ළමයි. නම් ඉන් 30ක් ගැහැණු ළමයි නම් පන්තියේ සිටින ගැහැණු ළමයින් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මුළු ළමයි ඔක්කොම කීයක් ඉන්නවද? ඔක්කොම ළමයි කීයක් ඉන්නවද? 50ක් ඉන්නවා. ඔක්කොම ළමයි 50යි. ඒකෙන් ඉන්නවා 30 දෙනෙක් ගැහැණු ළමයි. 30ක් ඉන්නවලු ගැහැණු ළමයි. එහෙනම් මේ පන්තියේ ඉන්න ගැහැණු ළමයි ප්‍රමාණය මුළු ළමයි ප්‍රමාණයේ ප්‍රතිශතයක් බවට පත් කරගන්න නම් පුතේ මේ මුළු ළමුන් ප්‍රමාණයේ ගැහැණු ළමයි ප්‍රමාණය භාගයක් බවට පත් කරගන්න වෙනවා. ඒ භාගය 100%න් ගුණ කරගත්තා නම් අපිට ලැබෙනවා ගැහැණු ළමයින්ගේ ප්‍රතිශතය එම පන්තිය තුල. එතකොට 50ට 50 ඒවා 1යි 100ට 50 ඒවා 2යි නේද? එතකොට 30 දෙකෙන් ගුණුනහම 60යි උත්තරේ. එම පන්තියේ ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය 60යි. තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ කියනවා රුපියල් 2000ක් ණයටගත් පුද්ගලයෙකු අවුරුද්දකට පසු පොලිය වශයෙන් රුපියල් 250ක් ගෙවයි නම් 250ක් ගෙවයි නම් එම පොලිය ණය මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ. එම පොලිය ණය මුදලේ ප්‍රතිශතයක් ලෙස තමයි දක්වන්න කියන්නේ. එතකොට මෙයා ණයට කීයක් අරගෙන තියනවද? ණය විදිහට කීයක් අරන් තියනවද? රුපියල් 2000ක් අරන් තියනවා. ඔව් 2000ක් අරන් තියනවා. ඒ රුපියල් 2000ට මෙයා කොච්චරක් පොලිය විදිහට ගෙවනවද අවුරුද්දකට? පොලිය විදිහට රුපියල් 250. පොලිය විදිහට රුපියල් 250ක් ගෙවනවා. එහෙනම් එම පොලිය ණය මුදලේ ප්‍රතිශතයක් බවට තමයි පත් කරන්න කියලා කියන්නේ. එහෙනම් මෙම පොලිය මුදල මේ 250ක් කියන පොලිය මුදල මේ ගත්ත ණය මුදල රුපියල් 2000 ප්‍රතිශතයක් බවට පත් කරගන්න නම් මේ භාගය 100%න් ගුණ කරගන්න වෙනවා. 100%න් ගුණ කරගන්න වෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙකක් කැපෙනවා. මෙතන බිංදුවට මෙතන බිංදුවක් කැපෙනවා. 25 දෙකෙන් බෙදීම තියෙන්නේ. 2න් 25යි. 2න් 25යි කියලා කියන්නේ පුතේ 100ට 2න් 25යි කියලා කියන්නේ විෂම භාගයක්. මේ විෂම භාගයේ ප්‍රතිශතයක් බවට පත් කරගන්න නම් බලන්න මොකද්ද කරන්න ඕනේ කියලා 25ට 2 ඒවා 12යි 2න් 1යි. උත්තරේ 12යි 2න් 1. හරිද? ඊළඟ එක හතරවෙනි ගාන දුලන්සා අලුත් අවුරුද්දට දැල්වීම සඳහා මිලදීගත් රතිඤ්ඤා 25ක තොගයකින් පහක් පුපුරා නොගියේ නම් පහක් පිපිරිලා නැහැ. හරි? ඔක්කොම 25ක් කරන් දිනවා එකෙන් පහක් පිපිරිලා නැහැ. පුපුරා ගිය රතිඤ්ඤා ප්‍රමාණය මුළු රතිඤ්ඤා ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. පුපුරා ගිහිලා තියෙන්නේ එතකොට කීයක්ද? 25ක් අරගෙන පහක් පිපිරුවේ නැත්නම් කීයක් පිපිරිලාද? 25න් කීයක් පිපිරිලාද? පහක් පිපිරුවේ නැහැ කියනවා. 120යි. 25න් 20යි. එතකොට මෙයා ප්‍රතිශතයක් බවට පත් කරන්න නම් මේක 100ට 100න් ගුණ කරගන්න වෙනවා. 25ට 25 ඒවා 1යි 100ට 25 ඒවා 4යි නේද? 4 වරක් 20 20 ඒවා 4ක් 80යි. එහෙනම් පුපුරා ගිය ප්‍රතිශතය වෙන්නේ 180යි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ එකේ පස්වෙනි ප්‍රශ්නේ බලන්න. ඒක කියනවා ලකුණු 40ක් ලබා දෙන ඇගීමක් සඳහා කරීම් ලබාගත් ලකුණු ගණන 36ක් නම් ඔහු ලබාගත් ලකුණු ප්‍රමාණය මුළු ලකුණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් බවට පත් කරන්න. එතකොට මේකේ ලකුණු ඔක්කොම කීයක් දෙනවද? 40ක් දෙනවා. ඒ ලකුණු 40න් කීයක් ගන්නවද කරීම්? 36ක් ගන්නවා. එහෙනම් කරීම් ගත් ලකුණු ප්‍රමාණය මුළු ලකුණු ප්‍රමාණයේ භාගයක් බවට පත් කරගත්තොත් 40න් 36යි. මේ 40න් 36 කියන භාගය අපිට ප්‍රතිශතයක් බවට පත් කරගන්න පුළුවන් 100ට 100න් ගුණ කර ගැනීම. ඒතකොට බිංදුවට බිංදුව කැපෙනවා. 4ට 4 ඒවා 1යි 36ට 4 ඒවා 9යි. 9 10න් ගුණුනහම 90යි. 190ක ලකුණු ප්‍රමාණයක් එයා අරගෙන තියෙනවා වාර විභාගයේ. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ බලන්න මම මෙතන හදනවා. අපි ඉස්සෙල්ලම බලමු 6 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. පෙරේරා මහතාගේ මාසික වැටුප රුපියල් 30000ක් වූ අතර ඔහුයින් රුපියල් 15000ක් ආහාර පාන සඳහාද රුපියල් 3000ක් ගමන් වියදම් සඳහාද ඉතිරි අනෙකුත් වියදම් සඳහාද වැය කරයි. පළවෙනි ප්‍රශ්නේ ආහාර පාන සඳහා වැය කරන මුදල මුළු මුදලේ ප්‍රතිශතයක් මුළු වැටුපේ ප්‍රතිශතයක් ලෙස තමයි පත් කරන්න තියෙන්නේ. දැන් මුළු වැටුප මෙයාගේ අපිට දීලා තියෙනවා රුපියල් 30000යි. ආහාර පාන සඳහා වියදම කීයද පුතේ? රුපියල් 15000යි. එහෙනම් මේ ආහාර සඳහා වියදම මුළු වැටුපේ ප්‍රතිශතයක් බවට පත් කරගන්න නම් 100ට 100න් ගුණ කරගන්න වෙනවා මේ භාගය. එතකොට
15000ට 15000 ඒව එකයි 30000ට 15000 ඒව කීයක් තියෙනවද? දෙකයි. දෙකට දෙකේ ඒව එකයි 100ට දෙකේ ඒවා 50යි. උත්තරේ කීයද පුතේ? 150යි. ඔන්න පළවෙනි ප්‍රශ්නේට උත්තරේ. එතකොට 150ක් මෙයා වියදම් කරනවා මෙයාගේ වැටුපෙන් ආහාර පාන සඳහා. දෙවැනි ප්‍රශ්නය ගමන් වියදම් සඳහා වැය කරන මුදල මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස පත් කරන්න කියලා කියනවා. එතකොට මුළු වැටුප රුපියල් 30000යි. ඒ 30000න් රුපියල් 3000ක් වියදම් කරනවා මෙයාගේ ගමන් වියදම් සඳහා. නම් 100කට කොච්චරද කියලා හොයාගන්න 100ට 100ෙන් ගුණ කරගන්න වෙනවා. එතකොට මෙතන 3000ට 3000 ඒව එකයි 30000ට 3000 ඒවා 10ක් තියෙනවා. 10ට 10 ඒව එකයි 100ට 10 ඒවා 10යි. එහෙනම් උත්තරේ එනවා 100ට 10යි කියලා. පිළිතුර 100ට 10යි. ඊට පස්සේ බලන්න යම් අපිට 18යි 5 අභ්‍යාසයේ තියෙන යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දුන් විට එම ප්‍රමාණය ගණනය කරන්න. මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රතිශතයක් ගණනය කිරීම තමයි වෙලා තියෙන්නේ. මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රතිශතයක් ගණනය කිරීම. ඒකේ පළවෙනි කොටස බලන්න මේ මුළු ප්‍රමාණය අපි අදාළ ප්‍රතිශතයෙන් ගුණ කර ගැනීමෙන් ඒ ප්‍රමාණය අපිට ලබා ගන්න පුළුවන්. පළවෙනි කියනවා රුපියල් 120ක් තිබූ ඉන්ධන ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ ගියේ නම් ඉන්ධන ලීටරයක මිල රුපියල් කීයකින් වැඩි වීද? රුපියල් කීයකින් වැඩි වුණාද කියලායි අපෙන් අහන්නේ. එහෙමනම් කීයටද තිබිලා තියෙන්නේ? 120කට තිබිලා තියෙන්නේ. කොච්චරක් වැඩි වෙලාද? 110ක්. එහෙනම් 120 110න් ගුණ කරා නම් වැඩි උනේ කොච්චරක්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. වැඩි උනේ කොච්චරක්ද කියලා හොයාගන්න පුළුවන්. බිංදුවට බිංදුව කැපෙනවා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. 12කින් වුණාම 12යි. රුපියල් 12කින් තමයි පුතේ වැඩි වෙලා තියෙන්නේ. රුපියල් 12කින් වැඩි වෙලා. නව මිල හොයන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලා 120යි රුපියල් 12කින් වැඩි වුණා නම් ඒ නව මිල හොයන්න 120ට 12ක් එකතු කරගන්න පුළුවන්. දෙවනි ගාන බලන්න. ඒකේ ලකුණු 300ක් ලබා දෙන පරීක්ෂණයකින් සමත් වීම සඳහා අවම වශයෙන් එම ලකුණු ගණනින් 160ක් ලබා ගත යුතු නම් සමත් වීමේ අවම ලකුණ කුමක්ද? අඩුම ලකුණ කීයද කියලා අහන්නේ. එතකොට ඇහෙනවද? පුතේ ඇහෙනවද? ඔව් සර්. ඔව් සර්. ඇහෙනවා හරි කරන්ට් එක ගිහිල්ලා ඇහෙනවා සර්. හරි පස් තුනයි එකයි. ලකුණු 300ක් ලබා දෙන පරීක්ෂණයකින් සමත් වීම සඳහා අවම වශයෙන් මෙම ලකුණු ගණනේ 160ක් ලබා ගත යුතු නම්. හරි? එම ලකුණු ගණනේ 160ක් ගන්න ඕනේ. එතකොට ඔක්කොම ලකුණු කීයද? 300යි. ඒකෙන් 160ක් ගන්න ඕනේ. 160ක්. මම 160ෙන් ගුණ කරගන්නවා. එහෙම ගන්න ඕනි අඩුම ලකුණ කීයද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා 36න් ගුණනහම කීයද උදේ 180යි අඩුම 180ක් ගන්න ඕනේ මේ විභාගෙන් පාස් වෙන්න නම් අඩුම 180ක් අවම ලකුණ වෙන්නේ 180 ඊට පස්සේ තුන්වෙනි ගාන බලන්න ආයතනයක සේවයේ යෙදෙන සේවකයන්ගෙන් 15ක් පිරිමි සේවකයෝ වෙති ආයතනයේ සේවය කරන මුළු සේවකයන් ගන්න 800ක් නම් පිරිමි සේවකයන් ගන්න කීයද කියලා අපෙන් අහනවා. ඒක හොයන්න මොකද්ද කරන්න ඕනේ? ඔක්කොම සේවකයෝ 800ක් ඉන්නවා. ඒකෙන් 100ට 15ක් කියනව නේද පිරිමි සේවකයෝ ඉන්නේ. ඔව් පිරිමි සේවකයන් ගන්න තමයි අපෙන් අහන්නේ. එහෙනම් මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 15 8න් ගුණුනහම කීයද පුතේ? 15ට මේ දෙකේ ඒවා ගත්තොත් කීයද? 15ට දෙකේ ඒවා. මේ sorry 8ට දෙකේ ඒවා 4යි. එතකොට 34න් වුණාම 120යි. 120ක් ඉන්නවා පිරිමි සේවකයෝ. විනාඩියක් ඉන්න.
කොහොමද කරන්නේ? බලන්න පොඩ්ඩක් ආයෙත් try කරන්න. මෙහෙම හදන්න විදියක් නෑ මේ පැත්තෙන් පුතේ. බලන්න දෙපාරක් තුන් පාරක් ආයෙ උත්සාහ කරලා. තුන්වෙනි හතරවෙනි ගාන බලන්න ඒකේ පුද්ගලයේ ගමනකින් 60ක් දුම්රියෙන්ද 35ක් හරි 35ක් බස්රියෙන්ද ඉතිරිය කුලීරියකින්ද ගමන් කරයි. ගමනේ මුළු දුර කිලෝමීටර් 140ක් නම් දුම්රියෙන් ගමන් කළ දුර සොයන්න කියනවා. එතකොට ගමනේ මුළු දුර වෙන්නේ හතරවෙනි ගාන. ගමනේ මුළු දුර වෙන්නේ කොච්චරද පුතේ කිලෝමීටර් 140ක්. අන්නේ කිලෝමීටර් 140න් 160ක් ගමන් කරන්නේ දුම්රියෙන්. එතකොට දුම්රියෙන් ගමන් කළ දුර තමයි පළවෙනියටම අහන්නේ. එහෙනම් මේ 160න් ගුණ කරගත්තොත් 140 අපිට ලැබෙනවා දුම්රියෙන් කොච්චර දුරක් ගමන් කරලා තියෙනවද කියන එක. එතකොට මේ බිඳුවට කැපෙනවා, මේ බිඳුවට කැපෙනවා. 14 6න් ගුණ කරලා බලමු. 6 වරක් 4 24න් 4 දෙකක් ඉදිරි. 6 වරක් 1 6යි 2යි 1 3ම 8යි. දැන් කිලෝමීටර් 84ක දුරක් ගමන් කරලා දිනවා පුතේ මෙයා දුම්රියෙන්. දුම්රියෙන් ගමන් කරලා දිනවා කිලෝමීටර් 84ක දුරක්. දෙවැනි ප්‍රශ්නේ අහන්නේ බස්රියෙන් ගමන් කළ දුර. බස්රියෙන් ගමන් කරලා තියෙන්නේ 135යි. 135යි බස්රියෙන් ගමන් කරලා තියෙන්නේ. එහෙනම් මේ කිලෝමීටර් 140න් 135ක් කියන්නේ කොච්චරද කියලා හොයලා බලන්න. 35. 135න් ගුණ කරනවා. කැපෙන ඒවා. බිඳුවට බිඳුවක් කැපෙනවා. 35ට 5 ඒවා 7යි. 10ට 5 ඒවා 2යි. 2ට 2 ඒවා 1යි. 14ට 2 ඒවා 7යි. 4ක් 7 49. කිලෝමීටර් 49ක් ගමන් කරනවා තියෙනවා මෙයා බස් රථයෙන්. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ බලන්න. රණසිංහ මහතාගේ මාසික වැටුප රුපියල් 45000කි. ඔහු ඉන් 130ක් ආහාර පාන සඳහාද 120ක් ගමන් වියදම් සඳහාද ඉතිරි මුදල් වෙනත් වියදම් සඳහාද වෙන් කරයි. ඉතිරි මුදල් වෙනත් වියදම් සඳහාද වෙන් කරයි කියනවා. බලන්න මොනවද දැන් මෙතන අහලා තියෙන ප්‍රශ්න ටික. රුපියල් 45000යි මුළු වැටුප ඉන් 130 ආහාර පාන සඳහා 120ක් ගමන් වියදම් සඳහා ඉතිරිය වෙනත් වියදම් සඳහා වියදම් කරනවා. ආහාර පාන සඳහා වෙන් කළ මුදල තමයි අපෙන් පළවෙනියටම අහන්නේ. පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්න කොටස. එතකොට එයාගේ වැටුප රුපියල් 45000යි. අන්නේ 45000න් 130ක් කියන්නේ කොච්චරද කියලායි අපෙන් අහන්නේ. ආහාර පාන සඳහා 130ක් නෙමෙයි වියදම් කරලා දෙන්නේ නේද? ඔව්. එතකොට මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා, මේ බිඳුවට මෙතන බිඳුවක් කැපෙනවා. 4503න් ගුණ කරනවා. අගට බිඳු 2යි 3 වරක් 5 15න් 5 එකක් ඉතිරි 3 වරක් 4 12යි 1යි 13යි. රුපියල් 13500ක් වියදම් කරනවා මෙයා ආහාර පාන සඳහා. ඊළඟට බලන්න ඊළඟ ප්‍රශ්නය ගමන් වියදම් සඳහා වෙන් කළ මුදල කීයද කියලා හඳුන්වනවා. 120යි පුතේ ගමන් වියදම් සඳහා වියදම් කරලා තියෙන්නේ. නම් 45000න් 120ක් කියන්නේ කොච්චරද කියලා හොයලා බලන්න ඕනේ. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා, මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 4500 දෙකෙන් ගුණ වුණාම උත්තරේ එනවා රුපියල් 9000යි කියලා. දැන් රුපියල් 9000ක් වියදම් කරනවා මෙයා ගමන් වියදම් සඳහා. අවසාන ප්‍රශ්නය අහන්නේ වෙනත් වියදම් සඳහා වෙන් කළ මුදල කීයද කියලා. මේක හොයන්න පුළුවන් අපිට මෙයාගේ වැටුප රුපියල් 45000යි. එයාගේ වැටුපෙන් වියදම් වෙලා තියෙන ආහාර පාන සඳහා 13500ක්. ඒ වගේම ගමන් වියදම් සඳහා රුපියල් 9000ක්. ඉතිරි වෙනත් වියදම් සඳහා තමයි වෙන් වෙලා තියෙන්නේ. එහෙනම් 45000න් මෙන්න මේ දෙකේ එකතුව අඩු කරගන්න පුළුවන්. 13500ට 9000ක් එකතු වුණාම ලැබෙන පිළිතුර. එතකොට බලන්න 45000න් අඩු කරගමු අපි 13500ට 9000ක් එකතු වුණාම කීයද පුතේ? 20500 නේද? අඩු කරන්න. බිඳුවෙන් බිඳුවක් බිඳුව. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවෙන් 5ක් බෑ එකක් ගත්තා 10න් 5ක් 5යි. එතන 4යි. 4න් 2 අඩු වුණාම 2යි. 4න් 2 අඩු වුණාම 2යි. රුපියල් 22500ක් මෙයාට
වෙනත් වියදම් සඳහා වියදම් වෙලා තියෙනවා. ඒක පැහැදිලිනේ දැන් බං. ඔව් කියන්නේ. ඒක 45000 100න් 50න් ගුණ කළා. ඒක තමයි මම දැන් මේ කියන්නේ. ඒක පැහැදිලිනේ. මෙතන 130යි මෙතන 120යි. ඔක්කොම ආහාර සහ ගමන් වියදම් සඳහා 150ක් වියදම් වෙලානේ. එහෙනම් ඉතිරි 150 නේද මෙයාගේ වෙනත් වියදම් සඳහා ඉතිරි වෙලා තියෙන්නේ. ඒතකොට 150ක් කියන්නේ වැටුපෙන් හරියඩක්. වැටුපෙන් හරියඩක්. වැටුප 45000යි නම් එයාගෙන් හරියඩක් 22500. හරි. ඊට පස්සේ බලන්න අවසාන අභ්‍යාසයේ අපේ දීලා තියෙනවා මෙහෙම යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස දුන්න විට මුළු ප්‍රමාණය ගණනය කිරීම. මුළු ප්‍රමාණය හොයන්නේ කොහොමද කියලා තමයි මෙතෙන්දී හොයන්නේ. ඉගෙන ගන්න. ගත්තා. දැන් මේ අභ්‍යාසය අපි සාකච්ඡා කරලා බලමු. හරි. පළවෙනි එක පුද්ගලයෙකුගේ වැටුපෙන් 130ක් රුපියල් 7200ක් නම් ඔහුගේ වැටුප කීයද කියලා අහනවා. 130ක් කියන්නේ 7200ක් කියලා කියන්නේ. නේද? අපි ඔය ගාන හදුවේ කොහොමද? දැන් මතකයි කියන්න බලන්න. මම ක්‍රම දෙකක් කියලා දුන්නා. ඔයාලා කිව්වා එකෙන් එක ක්‍රමයක් ලේසි කියලා. ඒ ක්‍රමයට මම කිව්වා තමන්ට ලේසි ක්‍රමයට ගණන් හදන්න කියලා. එතකොට මේකේ මම කිව්වා නේද වගන්ති ලියලා හදන්නත් පුළුවන්. වගන්ති ලියන්න නැතුව හදන්නත් පුළුවන් පුතේ. එතකොට 130ක් කියන්නේ කොච්චරක්ද? 7200ක්. 130ක් කියන්නේ කොච්චරද? 7200ක්. එහෙනම් 100ට එකක් කියන්නේ කොච්චරද කියලා හොයලා බලන්න මොකද්ද කරන්න ඕනේ මේ 7200? 30ක් කියන්නේ 7200 නම් එකක් කොච්චරද කියලා හොයන්න 7200 බෙදන්න වෙනවා අපිට 30 නේද? මේ තියෙන්නේ එකක්. මේ තියෙන්නේ එකක්. මුළු ප්‍රමාණයක් කියන්නේ මේ 100ට එකක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් 100ට 100ක් කොච්චරද කියලා හොයන්න අපි මොකද්ද කරන්න ඕනේ? මේක 7200 බෙදීම 30 ගුණ කරන්න වෙනවා 100. එතකොට ලැබෙනවා අපිට මුළු වැටුප නේද? වැටුපද? ඔව් වැටුප. මුළු වැටුප. කැපෙනේවා බිංදුවට බිංදුව කැපෙනවා. 3ට 3ේම එකයි. 720ට බලන්න කීයක් තියෙනවද කියලා? 240යි නේද? ඔව්. 240 100ෙන් ගුණුනහම කීයද පුතේ රුපියල්? 24000යි. එයාගේ වැටුප කීයද එන්නේ? රුපියල් 24000යි. ඔය ක්‍රමයට නේද ඔයාලා ලේසි කියලා කිව්වේ? එකක හොයලා ඒක 100ෙන් ගුණ කරන එකනේ. හරි. දෙවෙනි එක බලන්න. එක්තරා වැසි දිනක පාසලක ළමයින්ගේ පැමිණීම 60ක් විය. එදින පාසලේ පැමිණි ළමයින් ගණන 420ක් නම් පාසලේ මුළු ළමයින් ගණන කොච්චරද කියලා යහන්න. එතකොට මේ දෙවෙනි ගානේ කියන්නේ 160ක් කියන්නේ 160ක් කියලා කියන්නේ 420යි. 420යි. මේ පාසලේ ඔක්කොම ළමයි ගාන තමයි අපෙන් අහන්නේ. 60ක් කියන්නේ 420ක් නම් 100ට එකක් කියන්නේ කොච්චරද කියලා හොයන්න. මේ 420 අපි කීයෙන්ද බෙදන්න ඕනේ? 60න් බෙදන්න වෙනවා. එතකොට මුළු ප්‍රමාණය මුළු ළමයි ගාන වෙන්නේ 100ට 100යිනේ නේද? එහෙනම් මේ 420 බෙදීම 60 ගුණ කරගත්තා නම් 100ෙන් අපිට ලැබෙනවා මුළු ළමුන් ප්‍රමාණය. එතකොට බිංදුවට බිංදුව කැපෙනවා 6ට 6 එකයි 42ට 6 7යි 100 7ෙන් ගුණුනහම ඔක්කොම ළමයි 700ක් ඉඳලා තියෙනවා. ඔක්කොම කට්ටිය 700ක් ඉඳලා තියෙනවා. හරි. හරිද? ඊට පස්සේ බලන්න තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන තියෙනවා පුතේ පුද්ගලයෙකු ළඟ තිබූ මුදලින් 165ක් වියදම් කළ පසු ඔහු ළඟ ඉතිරි වූ මුදල රුපියල් 1400කි. ඔහු සතුව තිබූ මුළු මුදල කීයද කියලා අපෙන් අහන්න. දැන් 165ක් වියදම් කළා නම් එයා ගාව ඉතිරි වෙලා තියෙන ප්‍රතිශතය කීයද? අන්න ඒක අල්ලගන්න ඕනේ ඉස්සෙල්ලා. 165ක් වියදම් කරා නම් එයා ගාව ඉතිරි වෙලා තියෙන ප්‍රතිශතයට අදාළ කොටස හොයන්න මොකද්ද කරන්න වෙන්නේ? 100න් 65ක් අඩු කරන්න. කීයක් ඉතිරිද? 135ක්. ඒ 135 තමයි රුපියල් කීයක් කියන්නේද? 1400ක් කියලා කියන්නේ.
135ක් තමයි පුතේ 1400ක් කියලා කියන්නේ. එතකොට ඔව් එයා ගාව තිබිච්ච මුළු මුදල හොයන්න අපිට දැන් මෙතන 101ක් කියන්නේ කොච්චරද කියලා හොයාගන්න වෙනවා. එහෙනම් 1400 බෙදන්න වෙනවා අපිට 35න්. 35න් බෙදුවම ලැබෙනවා 101ක් කියන්නේ කොච්චරද කියන එක. එහෙමනම් 100ක් එයා ගාව තිබිච්ච මුදල වෙන්නේ. එහෙනම් 100ක් කියන්නේ කොච්චරද කියලා හොයන්න මේ 1400 බෙදීම 35 ගුණ කරන්න වෙනවා 100ෙන්. එතකොට ලැබෙනවා අපිට මෙයා ගාව තිබිච්ච මුළු මුදල සර් ඔව් කියන්නේ සර් 165 කියලානේ තියෙන්නේ. ඒ බලන්න ඒ 165ක් කියලා කියන්නේ වියදම් කළ 165ක් වියදම් කළ පසු වියදම් කරපු මුදල නේද පුතේ 165යි කියලා කියන්නේ. එතකොට එයා ගාව ඉතිරි වෙලා තියෙන මුදල නේද 1400ක් කියලා කියන්නේ. පහන් ඔව් සර්. ඔව් එතකොට එන්නේ 135 නේද ඉතිරි වෙලා තියෙන්නේ. ඔව්. එතකොට 165ක් වියදම් කරා 135ක් ඉතිරි වෙනවා. ඒ 135 නේද මේ 1400ක් කියලා කියන්නේ. ඔව් සර්. තේරුණාද තර්කය? ඔව්. හරි. එහෙනම් දැන් මෙතන 35ට 35 ඒව එකයි. එකට නෑ 117 නේ 140ට කීයක් තියෙනවද 35 ඒවා? 4යි. 1440යි. 40 100න් වුණාම රුපියල් 4000යි. රුපියල් 4000. රුපියල් කියලා ලියන්න ඕනේ. මම ලියන්නේ. මොකද 35 ඒවා දෙකක් 70යි. 70 දෙකක් 140යි. ඒතකොට දෙවරක් දෙක 4යි. 140ට 35 ඒවා 4ක් තියෙනවා. ඊළඟට හතරවෙනි ගාන බලන්න. හතරවෙනි ගානේ තියෙනවා ලෝහ මිශ්‍රණයක් සාදා ඇත්තේ යකඩ හා තුත්තනාගම් මිශ්‍ර කිරීමෙන්. මිශ්‍රණයෙන් 136ක් තුත්තනාගම් වන අතර මිශ්‍ර කළ යකඩ ප්‍රමාණය ග්‍රෑම් 160ක් නම් මිශ්‍ර ලෝහයේ ස්කන්ධය කොච්චරද කියලා අපෙන් අහනවා. ඔන්න බලන්නකෝ. තුත්තනාගම් සහ යකඩ තමයි මිශ්‍ර කරලා දෙන්නේ. එතකොට යකඩ තුත්තනාගම් 136යි කියනවා. තුත්තනාගම් 136යි නම් යකඩ කොච්චරක් තියෙන්නද? ඒ යකඩ ප්‍රමාණය හොයන්න මොකද කරන්න වෙන්නේ? 136ක් අඩු කරන්න වෙනවා. කීයද එතකොට? 64යි නේද? ඔව් 64යි. එහෙනම් 164ක් කියන්නේ මේකේ තිබිච්ච යකඩ ප්‍රමාණය. ඒ කියන්නේ කීයද? 160ක්. 160ක්. එහෙමනම් 100ට එකක් කොච්චරක් බරද යකඩ ග්‍රෑම් එකක් කොච්චරක් බරද කියලා හොයන්න මේ මිශ්‍ර ලෝහෙ තිබිච්ච 160 64න් බෙදා ගන්න වෙනවා. එමනම් මුළු ස්කන්ධය කියන්නේ 100ට 100ක්. හොයන්න 160 බෙදීම 64 ගුණ කරන්න වෙනවා පුතේ 100ට 100. 100 නේ 100 ගුණ කරන්න වෙනවා. එතකොට කැපෙන ඒවා තියෙනවා නම් කියන්න බලන්න. 64ට 8 ඒවා 8යි. 16ට 8 ඒවා 2යි. එතකොට 20යි. 8ට 4 ඒවා 2යි 20ට 4 ඒවා 5යි. 2ට 2 ඒවා 1යි 100ට 2 ඒවා 50යි. 50 පහින් වුණාම කීයද එන්නේ උත්තරේ? 250යි. මිශ්‍ර ලෝහයේ ස්කන්ධය ලෝහයේ ස්කන්ධය ග්‍රෑම් 250යි. අම්ම ඇවිල්ලා මේ ලයිට් එක නිවලා යන්න අපරාධ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරා. පස්වෙනි ප්‍රශ්නේ මිනිසෙක් තමා සතු වාහනේ විකිණීමෙන් ලද මුදලින් 105 තැරව් කරුට ලබා දේ. එවිට ඔහුට ඉතිරි වූ මුදල රුපියල් 4,75,000ක් නම් වාහනේ විකුණු මිල අපෙන් අහනවා. වාහනේ විකුණු මිල. ඒතර 105යි දෙන්නේ තැරව්කාරයට. 105ක් තැරව්කාරයට දෙනවා නම් ඔය මොකද්ද ඒ සද්දේ? ඉසල 105ක්නේ තැරව්කාරයට දෙන්නේ. ඊට පස්සේ යාට ඉතිරි වෙන මුදල තමයි රුපියල් 4,75,000ක් කියලා කියන්නේ. එතකොට ප්‍රතිශතයක් විදිහට 105ක් තැරව්කාරයට දුන්නොත් එයා ගාව ඉතිරි වෙන්නේ 100ට විදිහට මේ ප්‍රතිශතයක් විදිහට කොච්චරද? 95යි.
95යි. එතකොට ඔන්නේ 95 නේද පුතේ 475000ක් කියලා කියන්නේ. 475000ක් කියලා කියන්නේ. ඔව්. එහෙමනම් 100ට එකක් කියන්නේ කොච්චරද කියලා හොයන්න මේ 475000 බෙදන්න වෙනවා 95. එතකොට මේක විකුණපු මුදල හොයන්න කියන්නේ වටිනාකම 100%යිනේ. මේක 100ෙන් ගුණ කරන්න වෙනවා. 475000 බෙදීම 95 ගුණ කරන්න වෙනවා 100ෙන්. එතකොට ලැබෙනවා මේක විකුණු මුදල. විකිණු මුදල. කැපිනේවා 495ට 95 ඒවා කීයක් ඇද්ද? 5ක්. 95 ඒවා 5ක් බලන්න. 5 වරක් 5 25න් 5 දෙකක් ඉතිරි. 5 වරක් 9 45යි 45යි 2යි 47යි. හරියට හරි. 5ක් තියෙනවා. 95ට 95 එකයි 475ට 95 ඒවා 5යි. ඒකට 5000. 5000 100ෙන් ගුණුනහම කීයද එන්නේ උත්තරේ? රුපියල් ලක්ෂ 5යි. රුපියල් ලක්ෂ 5කට තමයි මෙයා විකුණලා තියෙන්නේ. දෙවනි ප්‍රශ්නය අහනවා ඒ සඳහා ගෙව් තැරව් ගාස්තුව කීයද කියලා. තැරව් ගාස්තුව හොයන්න මේ විකුණපු මුදලේ ලක්ෂ 5න් අවසානයේ තැරව් ගාස්තුව ගෙවුවට පස්සේ මෙයා ගාව ඉතිරි වෙච්ච මුදල අඩු කරගන්න. එතකොට ලැබෙනවා මෙයා තැරව් කරුට ගෙවලා තියෙන ගාස්තුව කීයද කියලා. රුපියල් 25000. රුපියල් 25000ක් මෙයා ගෙවලා තියෙනවා තැරව් ගාස්තුව විදිහට. 6 වෙනි ගාන බලන්න. කම්හලක සේවයේ යෙදෙන සේවකයන්ගෙන් 140ක් ගැහැණු වෙති. කම්හලේ සේවයේ යෙදෙන පිරිමින් ගණන 75ක් නම් ඒ කියන්නේ 140ක් ගැහැණු නම් 100ට කොච්චරක්ද පිරිමි? 60යි. 160. ඒ කියන්නේ අන්නේ 160 තමයි ඔය 75ක් කියලා කියන්නේ. 75ක් කියලා කියන්නේ. අහන්නේ මුළු සේවකයන් ගණන කීයද කියලා. එතකොට 160ක් තමයි ඔය පිරිමි සේවකයන් ගණන කියලා කියන්නේ. ඒ පිරිමි සේවකයෝ ගණන 75ක් කියලා දීලා තියෙනවා. එහෙනම් 160ක් කියන්නේ 75ක් නම් අපි හොයන්න වෙනවා 100ට එකක් කියන්නේ කොච්චරද කියලා. මුළු ගාන හොයන්න ඉස්සෙල්ලා. 75 එකෙන් බෙදන්න. එහෙනම් මුළු ප්‍රමාණය වෙන්නේ 100ට 100ක්. එහෙනම් මේ 75 60න් බෙදලා එන උත්තරේ 100ෙන් ගුණ කරා නම් මුළු සේවක සංඛ්‍යාව ලැබෙනවා. සේවක සංඛ්‍යාව කපනවා බිංදුවට බිංදුව කැපෙනවා 6ට 2 ඒවා 3යි 10ට 2 ඒවා 5යි 3ට 3 ඒවා 1යි 75ට 3 ඒවා 25යි 25 පහින් වුණාම 125 ඔක්කොම සේවකයෝ 125ක් ඉඳලා තියෙනවා මේ කර්මාන්ත ශාලාවේ. ඊට පස්සේ 7 වෙනි ගාන බලන්න. රජිතට ඔහුගේ වෛද්‍යවරයා විසින් මාස 6ක් ඇතුළත ඔහුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 9ක් ස්කන්ධය අඩු කර ගැනීම සඳහා ආහාර පාලන ක්‍රමවේදයක් අවසන් ලදී. කිලෝග්‍රෑම් 9ක් යනු ඔහුගේ ස්කන්ධයෙන් 110යි. රජිතගේ ස්කන්ධය කීයද? ඔකේ ගාන හදන්නෙම නැතුව කියන්න පුළුවන් උත්තරේ. එතකොට ඔය 100ට 9 මේ කිලෝග්‍රෑම් 10 මේ 9ක් කියලා කියන්නේ ඔහුගේ ස්කන්ධයෙන් 110යි. එයාගේ ස්කන්ධයෙන් 110ක් තමයි කිලෝග්‍රෑම් 9ක් කියලා කියන්නේ. එතකොට එයාගේ ස්කන්ධය හොයන්න කිලෝග්‍රෑම් එකක් මේ 100ට එකක් කියන්නේ කිලෝග්‍රෑම් කීයක්ද කියලා හොයන්න මේ 9 බෙදන්න වෙනවා 10යි. එහෙනම් එයාගේ මුළු ස්කන්ධය හොයන්න මෙයා 100ෙන් ගුණ කරගන්න වෙනවා. එහෙනම් 10න් 9 ගුණ කරනවා 100ෙන්. බිංදුවට බිංදුව කැපෙනවා. නම් මුළු ස්කන්ධය වෙන්නේ කිලෝග්‍රෑම් 90යි. කිලෝග්‍රෑම් 90යි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ નિયમિત කාලයේදී ඔහුගේ ස්කන්ධය 112කින් අඩු වූයේන. ඔහුගේ දැන් ස්කන්ධය කීයද කියලා අහනවා. નિયમિત කාලයේදී යාගේ ස්කන්ධය 112කින් අඩු වුණා නම් දැන් ස්කන්ධය හොයන්න මේ මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 90යි. ඒකෙන් 112ක් කොච්චරද කියලායි ඔය හොයන්න තියෙන්නේ. අඩු වුණා. අඩු වෙනවනේ. අඩු වෙච්ච ප්‍රමාණය තමයි දැන් හොයන්න වෙන්නේ. මෙතන බිංදුව කැපෙනව නේද? නැත්තම් මේක අපිට මේක තව කෙටි ක්‍රමයක් තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම්. ඊළඟට මේක අපිට ඉස්සෙල්ලම හොයාගන්න වෙන්නේ අඩු වෙච්ච ස්කන්ධය. අඩු වෙච්ච ස්කන්ධය හෙව්වට පස්සේ දැන් ස්කන්ධය හොයාගන්න පුළුවන්. අඩු වෙලා තියෙන 112යිනේ. එතකොට 10ට නැත්නම් මේක සුළු කරන්න අවශ්‍ය වෙන්නේ මෙතන 100ට
මෙතන බිඳුව කැපෙනවා. නම්බරක් 12 කීයද? 108යි. 108 10න් බෙදුවහම කිලෝග්‍රෑම් 10.8ක් තමයි අඩු වෙන්නේ. 10.8ක් අඩු වෙනවා. එහෙනම් දැන් ස්කන්ධය හොයන්න මොකද කරන්න ඕන? මෙයාගේ මුළු ස්කන්ධය 90න් 10.8ක් අඩු කරගන්න. මෙතන 2යි, මෙතන 9න් බිඳුව අඩු නම් 9යි. මෙතන 8න් එක අඩු නම් 7යි. කිලෝග්‍රෑම් 79.2යි. ඔන්න එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි මෙතන 112යිනේ පුතේ අඩු වෙන්නේ. එතකොට මෙයාගේ ස්කන්ධයේ 112ක් අඩු වුණාට පස්සේ තව කොච්චරක් ඉතිරිද? 188ක් ඉතිරි වෙන්න ඕනේ. මොකද 100න් 12 අඩු වුණාම 88ක් ඉතිරි. එහෙනම් මේ 100 මේ මුලින් තිබුණේ කිලෝග්‍රෑම් 90යි. ඒකෙන් දැන් 188ක් තියෙනවා. 188ක් තියෙනවා. එහෙනම් කොච්චරද කියලා හොයන්න මේ බිඳුව කැපෙනවා. නම්බර 8 72කින් 2 7ක් ඉතිරි. නම්බර 8 72යි 7යි 79යි. මෙන්න මේක 10න් බෙදන්න වෙනවා. ඒතකොට 10න් බෙදනකොට අපි දන්නවා අග ඉලක්කම් පහු කරලා දශමදිය තියන්න ඕනේ. එහෙනම් කිලෝග්‍රෑම් 79.2යි කියලා ওই විදිහටත් අපිට ලබා ගන්න පුළුවන්. හරි. දැන් අභ්‍යාස ටික අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි අද දවසේ පාඩමට යමු. කුලක පාඩම. හරි. මාතෘකාව ලියාගන්න ප්‍රධාන මාතෘකාව කුලක. කුලක. හරි. අපි ඉස්සෙල්ලම කුලකයක් කියන්නේ මොකක්ද කියන එක හොයලා බලමු. කුලකයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලම හොයලා බලමු. අනුමාත්‍රිකාවක් ලියා ගන්න පුතේ කුලක හැඳින්වීම. නැත්නම් කුලකයක් කියනවා. ටියුට් එකක් තියෙනවා කුලකයක් යනවා කියලා. අපි ඉස්සෙල්ලම බලමු කුලකයක් කියන්නේ මොකක්ද කියලා. දැන් හිතන්න පන්තියේ මේ පන්තියේ ළමයි ටික අපිට වෙන් කරගන්න පුළුවන් ආකාර තියෙනවා. අපේ පන්තියේ ඉන්න දරුවෝ ටික වෙන් කරගන්න පුළුවන් ආකාර තියෙනවා. පාසල අනුව වෙන් කරගන්න පුළුවන්. අර කිරියල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ළමයි. ඒ විදිහට වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව දුරටත් වෙන් කරගන්න ගියොත් අර කිරියල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පිරිමි ළමයි. පන්තියේ සිටින කිරියල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පිරිමි ළමයි. ඊට පස්සේ තවත් වෙන් කරොත් තවත් කුල මේ කොටසක් විදිහට වෙන් කරොත් මේ සමූහයෙන් කිරියල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගැහැණු ළමයි. ඊට පස්සේ තවත් වෙන් කරොත් කිරියල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ශිෂ්‍ය නායකයින් ඊට පස්සේ තවත් වෙන් කරොත් කිරියල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ශිෂ්‍ය නායිකාවන් නැත්නම් පන්ති නායිකාවන් ඔය විදිහට. ඊට පස්සේ ඔය යම් සමූහයකින් මම කණ්ඩායම් විදිහට වෙන් කරගත්තා. පාසල අනුව වෙන් කරන්න පුළුවන්. පාසලේ පන්තිය අනුව වෙන් කරන්න පුළුවන්. ඒ පන්තියේ තමන් දරන තනතුරු අනුව වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු මල් වට්ටියක විවිධ වර්ණ වලින් යුත් ලස්සන මල් ටිකක් තියෙනවා. ඔය මල් ටිකත් අපිට වෙන් කරගන්න කියලා කිව්වොත් ඔයාලා විවිධ වූ ආකාර වලට වෙන් කරයි. වර්ණය අනුව වෙන් කරයි, පෙති ගණන අනුව වෙන් කරයි නේද? ඔව්. ඒ වගේ ආකාර වලට වෙන් කරගන්න පුළුවන්. එතකොට සමාජයේ ඉන්න දැන් ගමක ඉන්න මිනිස්සු ටික අපිට විවිධ කොටස් වලට වෙන් කරගන්න කිව්වොත් රජයේ රැකියා කරන මිනිසුන් ඊට පස්සේ ගොවිතැන් කරන පුද්ගලයන් කොච්චරක් ඉන්නවද? ඒ ගොවිතැන් කරන පුද්ගලයන්ුත් අපිට වෙන් කරගන්න පුළුවන්. තේ වගා කරන ගොවීන් කී දෙනෙක් ඉන්නවද? රබර් වගා කරන ගොවීන් කී දෙනෙක් ඉන්නවද? ඔය විදිහට එළවලු වගා කරන ගොවීන් කී දෙනෙක් ඉන්නවද? එහෙනම් මේ සමූහයකින් මේ ආකාරයේ ගත්තට පස්සේ පුතේ යම් සමූහයකින් නිශ්චිත ලක්ෂණයකට අදාළව වෙන් කරගන්න පුළුවන් කණ්ඩායම් ගැන තමයි දැන් මේ කතා කරන්නේ. වෙන් කරගන්න පුළුවන් කණ්ඩායම් කීපයක් තමයි ඔය අපි දැන් කතා කරේ. මෙන්න මේ වගේ කණ්ඩායම් වලට තමයි පුතේ අපි කියන්නේ කුලකයක් කියලා. ලියා ගන්න කෙටි රුලකින් මේ විදිහට
කිසියම් සමූහයකින් නිශ්චිත ලක්ෂණයකට අදාළව වෙන් කරගත හැකි කණ්ඩායමක් සමූහයකින් නිශ්චිත ලක්ෂණයකට අදාළව වෙන් කරගත හැකි කණ්ඩායමක් කිසියම් සමූහයකින් නිශ්චිත ලක්ෂණයකට අදාළව වෙන් කරගත හැකි කණ්ඩායමක් කුලකයක් ලෙස අදාළ කණ්ඩායමක් කුලකයක් ලෙස කිසියම් සමූහයකින් නිශ්චිත ලක්ෂණයකට අදාළව වෙන් කරගත හැකි කණ්ඩායමක් කුලකයක් ලෙස හඳුන්වයි. උදාහරණ ලියාගන්න පල්ලෙහාට තරු ලකුණු දාලා 8 ශ්‍රේණියේ පිරිමි ළමුන් 8 ශ්‍රේණියේ පිරිමි ළමුන් උදාහරණ 8 ශ්‍රේණියේ පිරිමි ළමුන් ඊළඟ තරු ලකුණ සබරගමු පළාතට අයත් දිස්ත්‍රික්ක ඊළඟ තරු ලකුණ එකේ සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා සබරගම් පළාතේ ඒකහපෝ කියන සබරගම් පළාතට අයත් දිස්ත්‍රික්ක පළවෙනි කාය යන්න පුළුවන්ද 8 ශ්‍රේණියේ පිරිමි ළමයි 8 ශ්‍රේණියේ පිරිමි ළමයි දෙවෙනි එක සබරගම් පළාතට අයත් දිස්ත්‍රික්ක තුන්වෙනි එක බිඳුවේ 1 සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා 1 සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා ඊළඟ එක ලියාගන්න වඩු මඩුව යන වචනේ අකුරු ඔය විදිහට ගන්න පුළුවන් කුලක අපිට තව ලියන්න පුළුවන් රතු පාට මල් නිල් පාට මල් ඔය විදිහට ගොඩක් කුලක ලියන්න පුළුවන් දැන් මම අහනවා චූටි ප්‍රශ්නයක් ඔයාලට හරි තව ප්‍රශ්නයක් අහනවා දැන් ලියලා ඉවරද හැමෝම එසල ඉවරද ඉවරයිද හරි මම අහන ප්‍රශ්නය තමයි උස ළමයි කුලකයක්ද නෑ ඇයි අපිට වෙන හැමෝටම නිශ්චිත උසක් තියෙන නිසා උස ළමයි කුලකයක්ද කියලා අහුවම ඔයාලා නෑ කිව්වා මම ඇයි කියලා අහුවාම නිශ්චිත උසක් කියලා උස වෙනස් වෙනවා එක විදිහට උස වෙනස් වෙනවා ඔව් හරි අදහසක් තියෙනවා කට්ටියටම ලස්සන ළමයි ඔව් ලස්සන ළමයි කුලකයක්ද නෑ ඇයි ඒ හැමෝටම මොකක් හරි ලස්සනේ ප්‍රමාණයක් තියෙනවා ඒක තමයි මේ හරි ඒකත් නෑ ඇයි ඒ කියලා හැමෝටම ප්‍රමාණයක් තියෙනවන්නේ කියලා කියන්නේ ඔව් දැන් මෙහෙමයි පුතේ දැන්
දැන් කුලකයක් කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරන්නේ නිශ්චිත ලක්ෂණයකට අදාළව වෙන් කරගත හැකි කණ්ඩායම. දැන් උස ළමයි කිව්වට පස්සේ අපි හරියටම වෙන් කරන්නේ කොතනින්ද? අන්න ඒ ගැටලු වෙනව නේද? ලස්සන ළමයි කිව්වහම අපි ලස්සන කියන එක වෙන් කරගන්නේ කොතනින්ද? ඒවා සාපේක්ෂයි පුතේ. සාපේක්ෂයි කියන්නේ මොකද්ද? උස ළමයි සාපේක්ෂ වෙන්නේ කොහොමද? මාත් එක්ක ගත්තොත් එක් එක්කෙනාට සාපේක්ෂයි. එක් එක්කෙනා ඇසුරෙන් අපිට කියන්න පුළුවන්. මට වඩා උස කට්ටිය, මට වඩා මිටි කට්ටිය. ඒක කුලකයක් වෙනවද නැද්ද? වෙනවා. ඒක වෙනවා. ඒක වෙනවා. මගේ උස දන්නවා නම් ඒ උසට වඩා වැඩි කට්ටිය අපිට වෙන් කරගන්න පුළුවන්. ඒ උසට අඩු කට්ටියත් වෙන් කරගන්න පුළුවන්. මට වඩා උස. හැබැයි ලස්සන කියන එක අපිට වෙන් කරගන්න පුළුවන්ද එහෙම? බෑ. උස ළමයි වෙන් කරගන්නත් බෑ. මහත ළමයි වෙන් කරගන්නත් බෑ. ඒවා සාපේක්ෂයි පුතේ. කෙනෙක් පුද්ගල බද්ධයි. ඒවා පුද්ගලයෙන් පුද්ගලයට එක වෙනස් වෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ හැබැයි අපිට මේක කුලකයක් කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. කුලකයක් කරගත්තොත් සෙන්ටිමීටර් 100ට වඩා උස ළමයි වෙන් කරගන්න බැරිද කුලකයක් විදිහට? පුළුවන්. ඒක හරියටම වෙන් කරගන්න පුළුවන්. සෙන්ටිමීටර් 120ට වඩා උස ළමයි හරියටම වෙන් කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ කිලෝග්‍රෑම් 30ට වඩා බර ළමයි ස්කන්ධයෙන් වැඩි ළමයි ඒවා වෙන් කරගන්න පුළුවන්. ඔව්. ඒවා හැමනම් කුලක බවට පත් කරගන්න පුළුවන් මේ විදිහට. එහෙමනම් කුලකයක මේ කුලකයක් නම් කරනකොට අපි කුලක දක්වන ආකාර තුනක් ගැන මේ වෙනකොට ඉගෙනගෙන තිනවා 7 වසරේදී. මේ කුලක දක්වන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා පුතේ. කුලකයක් දක්වන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එතකොට මේ කුලකයක් දක්වන්න පුළුවන් ආකාර තුනට ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න ඕනේ මේ දෙනලා දැන් ඔය උඩ කුලක මම උදාහරණ විදිහට 4ක් දුන්නා නේද? ඒ 4ෙන් 2 3 4 කියන කුලක තුන මට කියන්න ඉක්මනින්. එකේ සිට 10ට යට සංඛ්‍යා කියලා. යා. හරි. ඔය දින මම කුලක තුන අවසානට මම දීපු කුලක තුන මම ඔය සබරගම් පළාතට දිස්ත්‍රික්ක කුලකය. බිඳුවේ සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා කුලකය. වඩුමඩු යන වචනයේ අකුරු කුලකය. ඔය කුලක ටිකක් මම දීලා තියෙනවා. එතකොට මේ කුලක ටික අපි හැම වෙලාවෙම පුතේ නම් කරගන්න වෙනවා. නම් කරගන්න වෙනවා. ඔහොම නම් කරනකොට අපි නම් කරන්නේ මේ ඕනම එක්කෙනෙක් ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වලින්. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වලින් තමයි පුතේ කුලකයක් නම් කරනකොට නම් කරන්නේ. මම මේ සබරගම් පළාතට දිස්ත්‍රික්ක කියන කුලකය A කියලා ගත්තා නම් කැපිටල් A විදිහට ගත්තා නම් මට එයාව නම් කරන්න පුළුවන් A වලින්. කැපිටල් A කියලා. මේ දෙවනි කුලකේ මට නම් කරන්න පුළුවන් කැපිටල් B කියලා. ඔයාලට පුළුවන් C කියලා ගන්නත්. මම වඩුමඩු යන වචනේ අකුරු කුලකේ මම ගන්නවා කැපිටල් D කියලා. කැපිටල් D කියලා. එතකොට හැම වෙලාවෙම පුතේ කුලකයක් නම් කරගන්න ඕනේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වලින්. දැන් මේ දීලා තියෙන කුලකයේ විස්තරය. විස්තරය තමයි මේ දීලා පොදු ලක්ෂණය තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මේ කුලකයක් දක්වනකොට අපි ආකාර තුනක් ඉගෙනගෙන තියෙනවා. ඒ ආකාර තුනේ පළවෙනිම ආකාරය තමයි පොදු ලක්ෂණයක් ඇසුරෙන් දැක්වීම. පොදු ලක්ෂණයකට අදාළව දැක්වීම. එතකොට පොදු ලක්ෂණයකට අදාළව දක්වනකොට පුතේ එයාව දක්වන්න ඕනි සමන වරහන් තුල.
සංගල වරහන තුල දක්වපු ගමන් මේක කුලකයක් කියන එක අපි කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මෙයා කුලකයක් වෙනවා. එහෙනම් කුලකය කියන එක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න බලන්නකෝ. A කියලා ගත්තේ මම සබරගමු පළාතට අයත් දිස්ත්‍රික්ක කියන කුලකය. සබරගමු පළාතට අයත් දිස්ත්‍රික්ක කියන කුලකය තමයි ඒ විදිහට මම නම් කරේ. ඊට පස්සේ මේ බිඳුවේ සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා කුලකය. සංගල වරහන් තුල මම ලියනවා. මේ තියෙන්නේ පොදු ලක්ෂණය. මේ කුලකයට අයිති ලක්ෂණය තමයි 1 සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා කියලා කියන්නේ. එතකොට කුලකය කියලා ආයිත් අපිට ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එමනම් මෙන්න B කියන කුලකය අපිට තියෙනවා මෙතන B 1 සිට ගමු. 1 සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා කුලකය. කුලකය කියලා අපිට කියවන්න පුළුවන්. සංගල වරහන් තුලනේ දීලා තියෙන්නේ අපි කුලකය කියලා ලියන්නේ නැහැ නේද? එතකොට මේ D කියන කුලකය අපිට දක්වන්න පුළුවන් වඩු යන වචනේ අකුරු. කුලකය කියලා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලිව්වත් වැරදි නැහැ. හොඳේ. ලිව්වත් වැරදි නැහැ. සාමාන්‍යයෙන් අපි ලියන්න යන්නේ නැහැ. හරි. එහෙමනම් කුලකයක් දක්වනකොට පුතේ ඉංග්‍රීසි හොඩියේ මේ කුලකයක් නම් කරනකොට ඉංග්‍රීසි හොඩියේ කැපිටල් අකුරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කුලකයක් දක්වනකොට මේ තියෙන පොදු ලක්ෂණයකට අදාළව විස්තර කිරීමක් විදිහට පොදු ලක්ෂණයකට අදාළව විස්තර කිරීමක් විදිහට තමයි මේ කුලකයක් දක්වලා තියෙන්නේ. එතකොට ඒ විස්තර කිරීමක් විදිහට කුලකයක් පොදු ලක්ෂණයක් ඇසුරෙන් කුලකයක් දක්වනකොට පුතේ එයා සංගල වරහන් තුල තමයි අපි දක්වලා තියන්න ඕනේ. සංගල වරහන් තුල තමයි දක්වන්න ඕනේ. ඒ වගේම මේ A කියන කුලකයට අයිති දේවල් මොනවද? ඒ කුලකයට අයිති දේවල් මොනවද? රත්නපුර කෑගල්ල. රත්නපුර දිස්ත්‍රික්කය සහ කෑගල්ල දිස්ත්‍රික්කය නේද? එතකොට සබරගමු පළාතට අයත් දිස්ත්‍රික්ක. රත්නපුර ඊට පස්සේ කෑගල්ල. දැන් මේ පළාතට අයිති දේවල් ටිකනේ මේ කියන්නේ. මේ කුලකයට අයිති දේවල් වලට තමයි අපි ඒ කුලකයේ අවයව කියලා හඳුන්වන්නේ. මොනවද? අවයව. මේ තියෙන්නේ කුලකයේ අවයව. මේ කියන කුලකයේ අවයව ටික තමයි මේ තියෙන්නේ. එතකොට අයිති වෙන දේවල් ටික. ඒ කුලකයකට අයිති වෙන දේවල් වලට කියනවා අපි ඒ කුලකයේ අවයව කියලා. එතකොට මට එහෙමනම් කියන්නේ B කුලකයට අයිති අවයව ටික කියන්න බලන්න අයිති දේවල් ටික. මේ කුලකේ දිහා බලන්න. 2 4 හරි. 6 හරි. 8 හරි. 10 සිට කිව්වහම සිට සහ තෙක් කිව්වහම මේ දෙක අයිති. හැබැයි එක කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් නොවන නිසා අපිට ඒක ලියන්න බෑ. 10 කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් නිසා අපිට ඒක ලියන්න පුළුවන්. එහෙනම් බලන්න මේ B කියන කුලකයට අයිති වෙන දේවල් ටික 2 4 6 8 10. එහෙමනම් මේ 2 4 6 8 10 කියන්නේ මේ B කියන කුලකේ අවයව වෙනවා. අවයව වෙනවා. C. හරි. මට කියන්න C කියන කුලකයට අයිති වෙන දේවල් ටික. 1 ඩු යන්න මයන්න වයන්න. 2 do මයන්න එච්චරයි. අයියායි වයන්න ලියන්නේ නැත්තේ? වයන්න එක පාර. ලියලා නේද සර්? එකපාරක් ලියපු එක එහෙනම් එකපාරක් ලියපු අවයවයක් ආයි පාරක් ලියනවද? නෑ. එහෙනම් එක අවයවයක් ලියන්නේ කී පාරද? එකපාරයි. එක අවයවයක් ලියන්නේ කුලකයක එකපාරයි. මෙන්න මේ දක්වලා තියෙන්නේ මම අවයව ඇසුරෙන්. එහෙනම් පළවෙනි ක්‍රමය තමයි පොදු ලක්ෂණයකට අදාළව දැක්වීම. දෙවෙනි ක්‍රමය මොකද්ද පුතේ? අවයව ඇසුරෙන් දැක්වීම. අවයව ඇසුරෙන් දැක්වීම. ඊට පස්සේ හැබැයි මේ අවයව මාර්ක් කරන්න පුළුවන් බැරිද මේක ඇතුලේ? මේ සංගල වරහන ඇතුලේ මාරු වෙලා ලියන්න බැරිද? පුළුවන්. පුළුවන්. මේ දෙක කෙරවල ලියන 10 ඉස්සරහින් ලියන්නත් පුළුවන්. ඒකට ලුවක් නැහැ. හරි. ඊට පස්සේ මේ කුලකයක් දක්වන්න පුළුවන් තවත් ආකාරයක් අපි ඉගෙන ගත්තා. ඒ මොකද්ද? මේ බලන්න. වෙන් රූප වෙන් රූප සටහන් වල. රත්නපුර කෑගල්ල. මට මේ තුනේ මේ පාඩම විවර කරන්න පුළුවන් විනාඩි 10යි. ඕන්න. දැන් එච්චර මම වේගෙන් කරන්නේ නැහැ. වේගෙන් නෙමෙයි මේක මේ පැහැදිලි කිරීම මට ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ
මේ ජෝන් වෙන් කියන ගණිතඥයා හොයා ගන්නවා පුතේ මේ කුලකයක් දක්වන්න පුළුවන් ආකාරයක්. රූප සටහනක් තුල කුලකයක් දක්වන්න පුළුවන් ආකාරයක්. ඒ කුලකයට අයිති දේවල් ඒ කියන්නේ අවයව සංගල් මේ රූප සංවෘත රූපයක් තුල දක්වන්න පුළුවන් ආකාරයක් ඉදිරිපත් කරනවා ජෝන් වෙන් කියන ගණිතඥයා. අන්න එයාට ගෞරවයක් විදිහට තමයි මේවට අපි කියන්නේ වෙන් රූප සටහන් කියලා. එතකොට මේ වෙන් රූප සටහනක් ඇසුරෙන් දක්වනකොට පුතේ අවයව ඕන තැනක රූපය ඇතුලේ ඉන්න පුළුවන්. හැම වෙලාවෙම රූපය අනිවාර්යයෙන්ම වැසුණු රූපයක් විය යුතුයි. ඒ කියන්නේ සංවෘත රූපයක් විය යුතුයි. එළියට පනින්න බෑනේ කොහෙන්වත් එතකොට ඉන්නේ සිදුරුනේ. හරි? එමනම් මේ අවයව වෙන් කරන්න මෙතෙන්දි වගේ කමාලකුණු අපි භාවිතා කරන්නේ නැහැ. එහෙනම් B කියන කුලකයෙන් මට පුළුවන් ලියන්න වෙන රූපයකින් මට ඕනම හැඩයක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි රූපය සංවෘත විය යුතුයි. 2 4 6 8 10 ඔය ඊට පස්සේ C කියන කුලකය මේ විදිහට මට පෙන්වන්න පුළුවන්. වෙන රූපේ වා දු ම වඩුම. ඒකෙදි එක අවයවයක් ලියන්න පුතේ එකපාරක් විතරයි. පැහැදිලිද? හරි. දැන් මේකෙදි වැදගත් වෙන දේවල් ටික මම දෙනවා ඉස්සෙල්ලාම. ලියා ගන්න තරු ලකුණු දාලා මෙහෙම. තරු ලකුණු දාලා පල්ලෙහාට ලියන්න. කුලකයකට අයත් දෑ එහි අවයව ලෙස කුලකයකට අයත් දෑ එහි අවයව ලෙස හඳුන්වයි. කුලකයකට අයත් දෑ එහි අවයව ලෙස හඳුන්වයි. ඊළඟ තරු ලකුණ කුලකයක් සෑම විටම ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින් කුලකයක් සෑම විටම ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින් නම් කළ යුතුය. දැන් අනුමාත්‍රිකාවක් ලියා ගන්න. කුලකයක් දැක්විය හැකි ආකාර. හරි. කුලකයක් දැක්විය හැකි ආකාරය. පළවෙනි එක මොකද්ද? පොදු ලක්ෂණයකට අදාළව විස්තර කිරීමක් විදිහට නේද? හරි. ලියා ගන්න තරු ලකුණක් දාලා පොදු ලක්ෂණයකට අදාළව නැත්නම් අංක 1 දාලා ලියා ගන්න රෝමී ලක්කම් අංක 1. ඒක හොඳයි. රෝමී ලක්කම් අංක 1 දාලා ලියා ගන්න පොදු ලක්ෂණයකට අදාළව විස්තර කිරීමක් ලෙස සර් ඒක අපොගිනවද? හරි. පොදු ලක්ෂණයකට අදාළව විස්තර කිරීමක් ලෙස. හරිද යසිදු? හරි.
පොදු ලක්ෂණයකට අදාළ විස්තර කිරීමක් ලෙස. කෙටිරුලකින් ලියා ගන්න මෙහි විස්තරය සඟල වරහන් තුල දැක්විය යුතුය. මෙහි විස්තරය සඟල වරහන් තුල දැක්විය යුතුය. හරි. මේ උදාහරණ තුන ලියාගන්න. මේ තුන උඩම තුන. Hello. Good morning. Good morning. එහෙනම් කියන්න. හරි මම බලන්න. හරි. කොලේ ගන්න කොහොමද? සාය උඩම මේ වාක්‍ය කියන්නකෝ. හරි. සබරගමු පළාතට අයත් දිස්ත්‍රික්ක. ඒ ටික ලියා ගන්නද? ඔව් ලියා ගන්න කියලා මම කිව්වා. මේ තුන ලියා ගන්න. හරිද? නෑ සර්. තියෙන ටිකත් ලියන්න ඕනිද? නෑ මේවා එපා. මේ උඩ තුන විතරයි. ABD මේ තුන විතරයි. පොදු ලක්ෂණයකට ඇසුරෙන් දැක්වීම විතරයි. පොදු ලක්ෂණයට අදාළ විස්තර කිරීමක් විදිහට විතරයි. ඉවරයි. සර් ලිව්වා. හරි. නෑ සර්. ඉවරයි සර්. හරි. අංක 2 දාලා ලියා ගන්න. පොඩ්ඩක් ඉන්න සර්. හරි. ඉක්මනට ලියා ගන්නකො. හරිද? හරි සර්. හරි. ලියා ගන්න අංක 2 දාලා අවයව ඇසුරින් දැක්වීම. මොකද්ද සර් ආයෙ කියන්නකො. අවයව ඇසුරින් දැක්වීම. හරිද? හරි සර්. හරි. දැන් අවයව ඇසුරෙන් දක්වනකොට අපි දන්නා අපි ඉස්සෙල්ලා හැඳින්වුවා කුලකයකට අයිති දේවල් වලට ඒ කුලකයේ අවයව කියලා හඳුන්වනවා කියලා. ඒ වගේම අවයව සංගල වරහන් තුල දැක්විය යුතුයි. අවයව වෙන් කරන්න කමා ලකුණු භාවිතා කළ යුතුයි. ඔන්න මේ දෙක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. හරි. කෙටිරුලකින් ලියා ගන්න. අවයව ඇසුරෙන් දැක්වීමේදී සංගල වරහන් තුල
අවයව ඇසුරෙන් දැක්වීමේදී සංගල වරහන් තුල දැක්විය යුතු අතර අවයව වෙන් කිරීමට කොමා ලකුණු භාවිතා කළ යුතුය. කොමා ලකුණු භාවිතා කළ යුතුය. හරිද? හරි සර්. දැන් මෙන්න මේ තුන ලියා ගන්න අවයව ඇසුරෙන් දක්වලා තියෙනවා නේද යට තුන. මේ විස්තර කිරීමට පල්ලෙහැ ABC නෙවෙයි D. ලිව්වා සර්. මේ තුනත් ලියා ගන්න. මේවා එපා, වෙන රූප එපා. මේ තුන. හරිද? නෑ සර්. හරි සර්. හරි සර්. ලියා ගන්න අංක 3 දාලා. හරි සර්. හරි සර්. හරි. ලියා ගන්න අංක 3 දාලා වෙන් රූප සටහන් මගින් මේ උදාහරණ තුන ලියාගෙන පුතේ. ඉවරයි සර්. ලියා ගන්න මෙහෙම කෙටිරොලකින් සංවෘත රූපයක් තුල සංවෘත රූපයක් තුල මාතෘකාවද සර්? නෑ වෙන් රූපයක් මගින් කියලා මම දුන්නානේ නේද? ඔව් සර්. ඔව් ඒ අර්ථයේ කෙටිරොලකින් ලියා ගන්න. සංවෘත රූපයක් තුල එක් අවයවයක් එක්වරක් පමණක් ලිවීමෙන් දැක්විය හැක.
එක් අවයවයක් එක්වරක් පමණක් ලිවීමෙන් දැක්විය හැක. වතාවක් පමණක් ලිවීමෙන් දැක්විය හැක. මේ වෙන් රූප සටහන් තුන ඇඳ ගන්න යටින්. අඳින්න කිව්වනේ සර්. ඈ? කලින් අඳින්න කිව්වනේ. කිව්වනේ හරි. ඇඳලා ඉවරයි නේද? හරි. ඊට පස්සේ ලියා ගන්න පුතේ අනුමාත්‍රිකාවක්. කුලක අංකණය. කුලක අංකණය. කුලක අංකණය. කුලක අංකණය. දැන් කුලක අංකණයේදී පුතේ අපිට මෙන්න මේ සංකේත දෙක වැදගත් වෙනවා. මෙන්න මේ සංකේත දෙක වැදගත් වෙනවා. මෙන්න මේ සංකේතයෙන් අපි හඳුන්වන්නේ අවයවයක් වේ කියන එක. අවයවයක් වේ කියලා අපි මෙන්න මේ සංකේතය භාවිත කරනවා පෙන්වන්න. මේ සංකේතයේ භාවිතයේ අර්ථය වෙන්නේ අවයවයක් නොවේ කියලා වෙන්නේ. අවයවයක් නොවේ කියලා පෙන්වන්න තමයි අපි මේ සංකේතය භාවිත කරන්නේ. එතකොට කිසියම් කුලකයක අවයවයක් වෙනවද නැද්ද කියලා පෙන්වන්න අපිට මේ සංකේත භාවිත කරන්න පුළුවන්. කිසියම් කුලකයක යම් අවයවයක් පවතිනවද නැද්ද කියලා පෙන්වන්න මේ සංකේතය අපිට භාවිත කරන්න පුළුවන්. හරි? ඔයාලා ඔය කුලක අංකණය කියන මාතෘකාවට යටින් මෙන්න මේ දෙක ඉක්මනට මේ සංකේත දෙක ඇඳලා නම් කරගන්න. හරිද? හරි සර්. මොන ටිකද ලියා ගන්න කිව්වේ? මේ සංකේත දෙක ඇඳලා මේක තේරුම ලියා ගන්න. අවයවයක් වේ අවයවයක් නොවේ. හරිද? හරි. දැන් මම මේ සංකේත දෙක භාවිත කරන්නේ කොහොමද කියන එක ඔයාලට කියලා දෙන්න යන්නේ පුතේ. ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ බලන්න. ඔන්න බලන්න. රත්නපුර කියන අවයවය මෙන්න මේ A කියන කුලකේ අවයවයක් වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් අපි මේක දක්වන්න ඕනේ මෙන්න මේ ආකාරයට. රත්නපුර අවයවයක් වේ A කුලකේ. අපි මේක විස්තර කියන මේ විදිහට අපිට කියවන ආකාරයෙන් මෙහෙම කියවන්න පුළුවන්. රත්නපුර දිස්ත්‍රික්කය
අවයවයකි ඒ කුලකයේ ඊට පස්සේ මට මේක ආයෙත් දක්වන්න පුළුවන් මේ තව එකක් දෙක අවයවයක් වෙනවද නැද්ද B කුලකේ වෙනවා. වේ වෙනවා. එහෙනම් සංකේතය අපිට මේ විදිහට භාවිත කරන්න පුළුවන්. හැම වෙලාවෙම කුලකයේ ඉන්න පැත්තට තමයි පුතේ මේ විවුර්ත වෙලා තියෙන්න ඕනේ ඉරි කැලි තුන. මේ ඉරි කැලි තුන ඉන්න ඕනේ කුලකයේ තියෙන පැත්තට. තේරුණාද? අවයව ඉන්න පැත්තට තමයි මේ වැහිලා තියෙන්න ඕනේ. එතකොට මේක කියව ගන්නවා නම් කොහොමද අපි කියවගන්නේ? දෙක අවයවයකි B කුලකයේ තේරුණාද? ඔව් හරි. ඊට පස්සේ මම මෙන්න මේ තව එකක් ගන්නවා මෙන්න මෙහෙම. මාතර. අවයවයක් වෙනවද මාතර දිස්ත්‍රික්කය ඒ කුලකයේ? නෑ නෑ සර්. එහෙනම් මොකද වෙන්නේ? අර සංකේතය කපලා දානවා හරහට. තේරුණාද? නම් මේක අපිට කියවන්න පුළුවන් මාතර දිස්ත්‍රික්කය අවයවයක් නොවේ කාගේද? ඒ කුලකයේ. කුලකේ. පැහැදිලි නේද? ඔව් සර්. අවයවයක් වෙන්නේ නැත්නම් මේ අවයවයක් වෙන ලකුණ අපි කපලා දානවා කියන්නේ. තේරුණාද? ඔව් සර්. ලියාගන්න මෙහෙම ඉහත සංකේත පහත පරිදි භාවිතා කළ හැක. සර් ඔය ටික ගන්න ඕනේද? ඔව් මේ තුන විතරයි. මේ තුන. මේවා ඕනේ නැහැ දැන් මේවා දන්නවනේ අපි. හරිද? ඔව් ලියන්න. ඉවරයි සර්. හොඳයි. දැන් ඊළඟට
මෙන්න මේක ලියා ගන්න අනුමාත්‍රිකාවක්. කුලකයක අවයව සංඛ්‍යාව. කුලකයක අවයව සංඛ්‍යාව. කුලකයක අවයව සංඛ්‍යාව. කුලකයක අවයව සංඛ්‍යාව. එතකොට මේ A කියන කුලකයේ කුලකයේ අවයව සංඛ්‍යාව අවයව ටික ගත්තොත් අපි දන්නවා මේකේ කෑගල්ල දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කය. එතකොට මේ කුලකයේ අවයව සංඛ්‍යාව අපි දක්වන්න ඔයාලා මාතෘකාව ලියපු තැනින් ලියාගන්න මෙන්න මේ විදිහට. n අකුර දාගන්නකො simple n අකුර දාගන්න. කුලකයේ අවයව සංඛ්‍යාව කියලා ලියාගත්ත මාතෘකාවේ ඉස්සරහේ. හරි සර්. හරි. දැන් මම දක්වනවා මෙන්න මේ විදිහට. A කියන කුලකයේ මේ A කියන කුලකයේ අවයව කීයක් තියෙනවද පුතේ? දෙකයි. A කියන කුලකයේ අවයව ගාන කීයද? 2යි. මට මෙන්න මේක මේ විදිහට දක්වන්න පුළුවන්. n වලින් පෙන්නන්නේ අවයව සංඛ්‍යාව. කාගේද? A වල. එහෙනම් මේ කුලකය කැපිටල් අකුර කුලකයට අයිති වෙන කැපිටල් අකුර වරහන් තුල ලියන්න වෙනවා. n A වලින් පෙන්නන්නේ A කුලකයේ අවයව සංඛ්‍යාව. A කියන කුලකයේ අවයව සංඛ්‍යාව 2යි. ඊට B කියන කුලකය ගත්තේ අපි 1 සිට 10 තෙක් ඉලක්ක සංඛ්‍යා කුලකය 2 4 6 8 10. එතකොට මේ NB වලින් පෙන්නන්නේ B කුලකයේ අවයව සංඛ්‍යාව. කීයක් තියෙනවද B වල අවයව? 5යි සර්. 5ක් තියෙනවා. එහෙනම් මේක අපිට පෙන්වන්න පුළුවන් NB වලින් B කුලකයේ අවයව සංඛ්‍යාව NB. ඊට පස්සේ D කියන කුලකයේ අපි ගත්තේ වඩු මඩුව යන වචනේ අකුරනේ. වා ඩු ම. එතකොට මේකේ මට කියන්න බලන්න ND කීයද කියලා. D කුලකයේ අවයව සංඛ්‍යාව 3යි. පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් කිසියම් කුලකයක අවයව සංඛ්‍යාව n මගින් දක්වන්න පුළුවන්. ලියා ගන්න කිටුරුලකින් මෙහෙම. කිසියම් කුලකයක අවයව සංඛ්‍යාව simple n මගින් නිරූපණය කළ හැක. n මගින් දැක්විය හැක. එච්චරද සර්? ඔව්. මේක ලියාගන්න. කට්ටිය කට්ටු නාලේ මොකක්ද දන්නේ? ලියලා ඉවරද පුතේ? හරි සර්. හරි. හරි සර්. හොඳයි. දැන් හරි. දැන් ඔයාලට මම ගෙදර වැඩ ටික දෙන්න යන්නේ.
මෙන්න මේකේ අභ්‍යාස ටික ලකුණු කරගන්න. පුනරීක්ෂණ අභ්‍යාසය 19.1 අභ්‍යාසය 19.1 අභ්‍යාසය 19.2 අභ්‍යාසය 19.2 අභ්‍යාසය ඊළඟ දවසේ පුතේ ඔයාලා කොලයක් කතුරක් ඒ ටික ලං කරගෙන තියාගෙන ඉන්න. ප්‍රස්ථාර කොලයක් තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ප්‍රස්ථාර කොලයක්. තේරුණාද? තේරුණා සර්. ඒ සඳුදා සඳුදා තියෙනවා. සඳුදා මේ සතියේ ලබන සතියේ මම සඳුදා තියන්නේ නැහැ. හරි? මොකද මට ඉරිදා රෑ 12 විතර මට ක්ලාස් එකක් තියෙනවා. ඒ කියන්නේ ළමයිට ගන්න අපි ඉගෙන ගන්න ක්ලාස් එකක් තියෙනවා. මම වෙන්නේ පන්තියකට යනවා. ඒකින්ද ඒක රෑ 12 විතර නම් තියෙනවා පුතේ පළවෙනිදා. ඉරිදා නේද පළවෙනිදා. නිසා ඉරිදාට කරන්න වෙන්නේ නැහැ. ටියුට් ගන්න නම් කවද්ද දෙන්න ඕනේ? දැන් ටියුට් දීලා තියෙන්නේ ක්ලාස් එකේ. ක්ලාස් එකේ ටියුට් ටික තියෙනවා. ඔයාලට ගන්න පුළුවන් දැන් ඕන වෙලාවට ගිහිල්ලා. හරි සර්. මම අදට පුතේ පන්තිය නවත්තනවා.